අයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අද අපේ සාකච්ඡාව ටික වෙනස් ආකාරයකින් සිදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සංචරණ සීමා එක්ක තමයි අපි මේක කරන්නේ. ඉතින් ඒක නිසා අද ඔන්ලයින් software එකක් StreamYard කියන software එක හරහා තමයි අපේ මුත්තන් දෙදෙනාත් එක්ක අද අපි කතා කරන්නේ. ඉතින් අද මාතෘකාව සාමාන්‍යයෙන් IT කරන හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. එකක් hardware ගැන එකක් software ගැන. ඉතින් මම software side එකෙන් මාතෘකාව පටන් ගන්නවා. software side එක ගැන මූලිකවම කතා කරන්න අපිට එකතුලා ඉන්නවා M ශවීන්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අන්තර්ජාලයේ සැරිසරනවා නම් IT පැත්තේ ඉන්නවා නම් ශවීන් කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මූලික වශයෙන් මම හඳුන්වා දීමක් විදිහට අපිට සලකන්න පුළුවන් ඔහු ගොඩක්ම මේ මාකටිං සයිඩ් එකේ කියන්නේ අලෙවිකරණ ශාස්ත්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ඔපිනියන් ගොඩක් ස්ට්‍රෝං ඔපිනියන් ශවීන්ට තියෙනවා විවිධ දේවල් සම්බන්ධයෙන්. ගොඩක් වෙලට ඒ ඔපිනියන්ස් ජනප්‍රිය වෙන්නත් පුළුවන් ජනප්‍රිය නොවෙන්න පුළුවන්. හැබැයි මම දකිනවා ඒවා සාමාන්‍යයෙන් ඒ කතා බහ කළ යුතු මාතෘකාවල ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කරලා තමයි ඔහු ඒ අදහස් දක්වන්නේ. ඉතින් ඒ අදහස් සෑහෙන වටිනවා අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට. තමන් දේවල් දිහා බලන්නේ කොහොමද? දේවල් දිහා යම්කිසි විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? ඒවා තමන්ගේ අදහස් සහ ලෝකයේත් එක්ක ගැටෙනකොට ඒවා හැන්ඩල් කරගන්නේ කොහොමද කියන එක වගේ ගොඩක් දේවල් ශවීන්ගේ චරිතය තුලින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඊළඟට ඉන්නවා දුලීක ජයතිස්ස. දුලීක කියන්නේත් අපි සෑහෙන කාලයක් දන්නා දුන්න කට්ටිය. ඒතර දුලීකත් ගොඩක් මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් සයිඩ් එකේ ඉන්නේ. එතකොට ඔහු නෙට්වර්කින් පැත්තේ විශේෂඥයෙක්. ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන ගණනාවක නෙට්වර්කින් පැත්ත, සිකියුරිටි පැත්ත, ඒ වගේ සිස්ටම්ස් ඉන්ස්ටෝල් කරන කෙනෙක්. ඉතින් ඔහුටත් ව්‍යාපාර කීපයක්ම තියෙනවා. ඔහු දීර්ඝ කාලීනව මේ ශාස්ත්‍රය රැඳිලා අත්දැකීම් රාශියක් එකතු කරගත්ත කෙනෙක්. ඉතින් මේ දෙන්නම අද ගෙනහල්ලා තියෙන්නේ ලංකාවේ මුදුකාංග සහ දෘඩාංග හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් පැත්තේ තියෙන ගැටලු කීපයක් ගැන සාකච්ඡා කරන්න. ඉතින් මුලින්ම මම ශවීන්ගෙන්ම ප්‍රශ්නේ අහලා පටන් ගන්නවා. දැන් අපි දන්නවා මේ software piracy කියලා එකක් තියෙනවා. software piracy කියලා කියන්නේ දැන් Windows ගත්තාත්, Adobe ගත්තාත්, මොනවා ගත්තාත් අපේ මේ computers වල ගොඩක් ඒවායි තියෙනවා මේ හොර කොපි. ඉතින් මේ හොර කොපියක් පාවිච්චි කරාම දෙවෙනි සිල්පදය කැඩෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. මම කියන්නේ කැඩෙනවා කියලා. ශවීන් මොකද කියන්නේ? සරලවම කිව්වොත් කැඩෙනවා. ඒක මෙහෙමයි. අපි ගත්තොත් software එකකින් අපි සල්ලි දීලා ගන්න එකකින් සිද්ධ වෙන්නේ software එක අමතරව අපිට හම්බ වෙනවා කියන license එක. ඉතින් අපි Windows ගත්තත් එහෙම නැත්නම් Adobe ගත්තත් ඒ හැම එකකින්ම වගේ software license එකක් හම්බ වෙනවා. ඒතකොට මේ license එකේ තමයි තියෙන්නේ අපිට මේ ඒ software එක පාවිච්චි කරන්න පුළුවන් සියලුම IT පවරා දීම ගැනම විස්තර. ඉතින් සල්ලි දීලා ගන්නකොට ඒ ලයිසන්ස් එක ලැබෙනවා. අපි සල්ලි දීලා ගන්නේ නැතුව අපි ඒක හොර කොපියක් දාගෙන කියන්නේ ඒ software එක කොහෙන් හරි අරගෙන ක්‍රැක් කරලා ගන්නවා කියන්නේ අපි ඒ IT කාර්යයන්ගෙන් developers ලාගෙන් අනුමැතිය නැතුව අපි ඒ software එක ගන්නවා කියන එක. ඉතින් ඒතර පැහැදිලිවම තියෙන්නේ හොරකම. ඒක නිසා ඒක හරි දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඒක මේ ඒ වගේ අවස්ථාවලදී හොරකමක් සිද්ධ වෙනවා. ඉතින් අපි වගේ තුන්වෙනි ලෝකයේ රටකට එහෙම නැත්නම් ඉගෙන ගන්න කෙනෙකුට මේවා මිලදී ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට මේක යම් කිසි විදිහකින් මේවා ඉගෙනගෙන මේවා පාවිච්චි කරන්න ඉගෙන ගන්න මේවා පාවිච්චි කරන එකේ වරදක් නැහැ කියලා පොඩි මතයක් හැදිලා තියෙනවා. ඒක ගැන මොකද කියන්නේ? මෙහෙම දැන් අතරම දැන් මේ සම්බන්ධව Facebook එකේ වුණත් ගොඩක් අපි ක්‍රිටිසයිස් කරනවා. ඒ කියන්නේ අපි මේක ගැන සාකච්ඡා කරන එතකොට විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ අතර ගොඩාක් තර්ක ඉදිරිපත් කරනවා මේක එහෙම පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඒ කිව්වා වගේ ඉගෙන ගන්න පාවිච්චි කරාට කමක් නැහැ කියනවා. මොකද ඒක අපිට දරා ගන්න අමාරු නිසා. එහෙම නැත්නම් සමහරව කියනවා අර අපි ඕක පාවිච්චි කරලා ලංකාවට ඩොලර්ස් ගේනවා ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය වගේ විවිධ තර්ක ඉදිරිපත් කරනවා. නමුත් අපිට සාධාරණීකරණය කරන්න ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ කොහොම කිව්වත් අර අපි ක්‍රියාවෙන් කරන්නේ හොරකම් කිරීමක් නේ. එතකොට හොරකමයි. අපි කොහොම එක සාධාරණීකරණය කරා අනිත් දේ තමයි මේ අපි නරක දෙයක් කරලා පස්සේ හොඳ දෙයක් කරා කියලා ඒක අපිට බැලන්ස් කරන්න බෑනේ. ඒක මේ අරක එකකින් අනිත් එක හිලව් වෙන්නේ නැහැනේ. accounting නෙමෙයිනේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි සාධාරණීකරණය කරන්න විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒකෙන් අර වැරදි දේ හරි වෙන්නේ නැහැ. ටෙක්නිකලි ඒක වැරද්දමයි. දැන් ශවීන් කියන්නකො අපිට මොනවද ලංකාවේ වැඩිපුරම ක්‍රැක් වෙන software જાති? නම් වශයෙන් සඳහන් කරන්න. මම ගෙස් කරන විදිහට කියන data මත පදනම් වෙන්නේ නැතුව මම ගෙස් කරන විදිහට වැඩිපුරම ක්‍රැක් වෙන දෙයක් තමයි Windows කියන්නේ. ජනෙල් පාවිච්චිය. ඊට අමතරව Microsoft එක දෙන තව software තියෙනවානේ මේ අර Office package එක. මොකද ඒක ගොඩක් දැන් අපි
වින්ඩෝස් පාවිච්චි කරනවා නම් ඔෆිස් පැකේජ් එකක් බොහෝ දුරට ඒ කම්පියුටර් එකක තියෙන්න පුළුවන්. ඒකෝට මම හිතන විදිහට දෙවෙනියට වැඩියෙන්ම ඔෆිස් පැකේජ් එක ක්‍රැක් වෙනවා සහ ඊළඟට Adobe software තියෙනවා. ඔය ටික තමයි මම දැකින්නේ. දුලිකට මේ සම්බන්ධයෙන් අදහසක් තියෙනවා? ඔව් ඇත්තටම තියෙනවා මේ දැන් මිස් සංජය කලින් අහුව ප්‍රශ්නේදී ඇත්තටම මට වෙන අදහසක් තියෙනවා. දැන් අපි ඔය ක්‍රැක් කරනවා කියලා Windows එහෙම ක්‍රැක් කරනවානේ. අපි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ Windows ක්‍රැක් කරන්නේ third party කට්ටියක් කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි නිකන් මෙහෙම කිව්වොත් ෆීල්ඩ් එකේ එළියේ ඉන්න වැඩකාරයෝ සෙට් එකක්. කවුරු හරි Windows ක්‍රැක් කරනවා කියලා. නෑ එහෙම නෑ. ඊළඟට අපි හැමෝම හිතනවා මේ Windows කියන එක ඒගොල්ලන්ට ෆ්‍රී දෙන්නේ නැතුව කියන්නේ සල්ලි දීලා ගන්න බැරි වෙන විදිහට. ඔය කියන්නේ උදාහරණයකට ක්‍රැක් කරන්න බැරි වෙන විදිහට. මේක හදන්න පුළුවන්ද බැරිද? ඉතින් ඇත්තටම බිල් ගේට් වගේ ලොකු ආයතනයක් මයික්‍රොසොෆ්ට් වගේ ලොකු ආයතනයකට පැහැදිලිවම ඒක එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ software එක ක්‍රැක් නොවන විදිහට හදන්න පුළුවන්. අපෝ පුළුවන්. බොහොම සරලයි. ඇත්තටම ඒගොල්ලෝ ඒක මාකටිං ස්ට්‍රැටජි එකක් විදිහට ඒගොල්ලෝ ඒක දීලා දිනවා. ඒ කියන්නේ දැන් ඒකෙන් මම කියන්නේ ක්‍රැක් කරන එක හදි කියලා නෙමෙයි. බැරි වෙලාවත් අපි හිතමු නිකන් අපේ ඉමේජිනේෂන් එක. ඒගොල්ලෝ හැදුවා මේක ක්‍රැක් කරන්න බෑ. ඒක ඔන්ලයින් ඔතෙන්ටිකේෂන් එකක් නැත්නම් ඔන්ලයින් ඇක්ටිවේෂන් එකක් යනවා මේක කරන්න බෑ. එහෙම සොෆ්ට්වෙයාර් ඕන තරම් තියෙනවා. මම දන්න තරමින් තියෙනවා. අපි හිතමු එහෙම එකක් කියලා. හරි. එහෙම වුණා නම් මේ තුන්වෙනි ලෝකෙ නෙමෙයි. ලෝකේ කොච්චර දුරට Windows මේ ස්ප්‍රෙඩ් වෙයිද? සෑහෙන ප්‍රමාණයක් අඩුයි. එතකොට ඒ වෙනකොට මිනිස්සු හොයාගනි ඕල්ටර්නේටිව් සොලියුෂන් එක. අපි හිතමුකෝ Linux කියලා. හරි Linux වලට හුරු වුණොත් මම හිතන්නේ නෑ ආයේ Windows පැත්තට මිනිස්සු හැරෙයි කියලා. ඒක හින්දා Microsoft සමාගම විසින්ම මේක ක්‍රැක් කරන්න ඉඩ සලස්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේක හොරකම් කරන්න කියලා Nokia කියනවා. ඒ ක්‍රැක් එක හදන්නේ ඒගොල්ලෝමයි. ඉතින් අපි හිතනවා නෑ නෑ ඒක වෙන හදන්නේ සිරා පොරවල් සෙට් එකක් එහෙමයි කියලා. නෑ එහෙම නෑ. එතකොට ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ Windows කියන එක යූස් කරන්න මිනිස්සු අතරට මේක දෙන්න. හැබැයි ඊළඟට ඒගොල්ලෝ යම් යම් ඇල්ගොරිතම්ස් යූස් කරනවා. මම හිතන්නේ මේකට නඩුවකුත් මෑතකදී ගියා. ඔය ActiveX control කියන එකෙන් තමයි ඒගොල්ලෝ මම හිතන්නේ දැන් ActiveX ඒ නඩුවෙන් බිල් ගේට්ස්ලා පරාද වුණා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ අපේ processor එකේ motherboard එකේ RAM එකේ hardware details පවා ගන්න පුළුවන්. හැබැයි ඒ දැන් පස්සේ ඒකට ප්‍රශ්නයක් ඇවිල්ලා මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඒක කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ වෙන ක්‍රමයකට අපි මොනවද කරන්න කියලා හොයලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ illegal වැඩක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මගේ දුවගේ හරි පුතාගේ හරි කම්පියුටර් එක කියලා. ඒකේ educational purpose නම් ඒගොල්ලෝ ඒක ignore කරනවා. ඒ කියන්නේ crack copy එකක් නම්. හැබැයි මේක professional එකක් නම් මේක ප්‍රසිද්ධ මාධ්‍ය මේ විදිහට කියන එක සාධාරණවද දන්නේ නැහැ. හැබැයි නමුත් කියන්න ඕනේ මේවා මිනිස්සු දන්නේ නැති නින්දා. ඒක ප්‍රොෆෙෂනල් වැඩක් කරනවා නම් අපි හිතමුකෝ මිස්ටර් සංජය ප්‍රොෆෙෂනලි මේක යූස් කරනවා කියලා මම දැන් මගේ තියෙන ලයිසන්ස් කොපි එක. මම ගොඩක් වෙලාට දැන් ක්‍රැක් කොපීස් යූස් කරනවා හොද්දටම අඩු. ඒක ඇත්තට මගේ මැෂින් එකේ එක ක්‍රැක් කොපි එකක්වත් නැහැ. ඇත්තම කතාව. එතකොට ඒක මට කරන්න බැරි හින්දා නෙමෙයි. මට ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි යූස් කරන්නේ නැහැ මම. එතකොට එක පැත්තකින් ethical issue එකක් අනිත් පැත්තෙන් මට ලයිසන්ස් පාවිච්චි කරන්න පුළුවන්. තව පැත්තකින් මම දන්නවා ඒකේ තියෙන ප්‍රශ්න. අපි ප්‍රොෆෙෂනල් වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අපිට ඇටැක් කරනවා. දැන් අපි හැමෝම පාවිච්චි කරන අපි හැමෝම හිතාගෙන ඉන්න වෛරස් කියන්නේ නිකන් just වෛරස් කියලානේ. නෑ වෛරස් වර්ග තියෙනවා, ට්‍රෝජන් තියෙනවා, ට්‍රෝජන් හෝස් තියෙනවා, ස්පයිවෙයා, මැල්වෙයා, ඇඩ්වෙයා ඒ වගේ ගොඩ විවිධ හානි කරන දේවල් තියෙනවා. ඒගොල්ලෝ අතර අපි හිතමුකෝ නිකන් දේශපාලනයත් එක්ක පාතාලේ සම්බන්ධයිනේ. දේශපාලනය කියන්නේ වෙනම එකක්, පාතාලය කියන්නේ තව එකක් නේ. හැබැයි දේශපාලනය කරන්නේ පාතාලයත් එක්ක තමයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේකෙදිත් ඒගොල්ලෝ තවත් third party කට්ටියක් එක්ක තමයි මේ software අපි ඒක ඩීල් එකක් නෙමෙයි. ඔබ සෑහෙන ලොකු චෝදනාවක් වගේ දෙයක් එල්ල කරන්නේ මේ. ඔව් ඇත්ත. ඔව් ඒක මම හොඳටම දැනගෙනත් කරන කතාවක්. නමුත් දැන් මිනිස්සු මේවා දන්නේ නැහනේ. එහෙම එකක් එක්ක තමයි කරන්නේ. එතකොට ඒගොල්ලන්ට වෙනම කොන්ට්‍රැක්ට් එකක් වගේ එකක් බාර දීලා තියෙනවා මේ වගේ මැෂින්ස් තිබ්බොත් මේවට මේ විදිහට ඇටැක් කරන්න කියලා. කොටින්ම මම මේ විදිහට තේරෙන විදිහටම කියන්නම්කෝ. මිස්ටර් සංජය ප්‍රොෆෙෂනල් වැඩක් කරන්නේ.
ඔයා ප්‍රොෆෙෂනල් වැඩක් කරද්දී ඔයා කරොත් එහෙම ක්‍රැක් කොපි වලින් ඔයාට මං ඕනනම් කරලා පෙන්නන්න ඕන මං ඕන කරලා පෙන්නන්නම් ඔයා ප්‍රොෆෙෂනල් වැඩ කරන්න එක දිහා ඔයා දන්නේ නැතුව ඔයා කරන වැඩවල මොනවා හරි data ගන්නවා ඒගොල්ලෝ මොනවා හරි ඇල්ගොරිතම්ස් වල අරගෙන ඔයාට ඇටැක් කරනවා එක්කෝ ransomware attack එකක් එහෙම නැත්නම් spyware malware adware මොනවා හරි කරනවා ඔයාට මේක කරන්න දෙන්නේ නැහැ ඒකෙන් කරන්නේ ඔයාව discourage කරන එක නිකන් සඩ්ලි ඔයාව ලොක් කරන්නත් ඒගොල්ලන්ට බැරි නෑ හැබැයි ඔයාව discourage කරන එක කරන්නේ හැබැයි ඔයා අපි හිතමු නිකන් ඔයා දැන් මගේ මැෂින් එක කියලා හිතමුකෝ මම BitLock එකක් දාලා මම C එක encrypt කරලා මම protect කරලා මම use කරන්නේ හැබැයි එතකොට මට එන්න බෑ එහෙම කරන්න නම් මට license තියෙන්න ඕනේ එතකොට office license තියෙන්න ඕනේ ඉතින් මම OneDrive එකේ හරි ඒගොල්ලන්ගේ මොකක් හරි drive එකක BitLock කී එක store කරලා ඒ කියන්නේ protection දැම්මොත් ආයි මේකට attack කරන්න බෑ. හවු ඒක හදලා තියෙන්නේ ඒ විදිහටම තමයි. හරි. එතකොට ඒ නිකන් මගේ අදහසක් ඔය ඔෆිස් උත් ඒ ඔය කාරණාව තමයි. අනික් softwares උත් එහෙම තමයි. Adobe software දැන් අර අපේ මිත්‍රයා කිව්ව විදිහට Adobe software crack කරනවා කියලා කියමුකෝ. ඉතින් Adobe කියලා කියන්නේ ලෝකේ තියෙන සුපිරි කම්පැනි එකක් නේ. මල්ටි මිලියන් කම්පැනි එකක් නේ. බිලියන්ස් කම්පැනි එකක් නේ. ඉතින් එයාලට බැරිද software එක crack කරන්න නැති වෙන හදන්න. මොකක් හරි අපි DLL ෆයිල් එකක් crack කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය මට මතකද Adobe ලාගේ පරණ තිබුණේම AMTH මොකක් හරි library file එකක් තමයි crack කරන්නේ. ඉතින් දැන් හරිම සරල සිද්ධියක් නේ ඉතින් උන්ට බැරිද ඕක crack කරන්න ඒක බැරි වෙන්න හදන්න. ඉතින් simple කතාවක්. හැබැයි නෑ. ඒක එහෙම දීලා තියෙනවා. එහෙම නොවුනා නම් Adobe package ඒක ඇත්තටම crack කරන්න හරිම ලේසි විදිහක් කියලා මම හිතනවා. ඒ ලේසි විදිහම company එකෙන් හඳුන්වා දුන්නා පුළුවන්ද ඔබගේ තර්කය අනුව හිතුවොත්? ඔව්. මේක ලේසියට click කරගන්න. ඔව් දැන් නෑ ලේස් මම හිතනවා මෙහෙම එකක් කියලා. දැන් මිස් සංජයත් දන්නවනේ dynamic link library files කියලා සමහර files ඇතුළ බලන්න බෑනේ අපිට. ඒක බලන්න පුළුවන් එක්කෝ Adobe company එකේ ඇතුළේ ඉන්න කාට හරි කෙනෙකුට. ඉතින් එළියේ ඉන්න කෙනෙකුට ඔයා software එකක් ලිව්වට පස්සේ ඉතින් ඒ software එකේ මොනවා හරි තියෙන ඇතුළේ තියෙන files වල අන්තර්ගතේ මට කියවන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒක ලෝකේ ඉන්න සුපිරි පොරක් උනත් කියවන්න බෑ. ඒ ෆයිල්ස් එක්ක exe කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒවා යම් ලෙවල් එකකට මේ කියවන්න බැරි විදිහට හදලා තියෙන්නේ. හැබැයි ඒ වගේ තියෙන ක්‍රියාකාරීත්වය දන්නේ Adobe එකේ වැඩ කරන කට්ටියම තමයි. ඉතින් ඒගොල්ලන්ට ඒක එහෙම බැරි වෙන්න මට උදාහරණ ඕනනම් කියන්න පුළුවන්. එහෙම බැරි වෙන්න හදපු softwares ඕන තරම් තියෙනවා ලෝකේ. ඒක කොහොමවත් ඒවා එහෙම කරන්න බෑ. crack copies නෑ ඒවට. ඒවා license ගන්න ඕන, සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් නම් ඉතින් software field එක මම හිතන්නේ මිස සංජයත් සෑහෙන දුර ගියපු කෙනෙක් ඔයාලා දන්නවා එහෙම කරන්න නැති වෙන හදන්න පුළුවන් කියලා. නමුත් එහෙම හදන්නේ නැහැ. එහෙම කරන්නේ ඇත්තටම මේක ප්‍රචලිත කරවන්නමයි. නැත්තම් ලෝකෙ මෙහෙම ප්‍රචලිත වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අද ලංකාවේ අපි හිතමුකෝ 100ට මම මේ දත්තේ ගැන දන්නේ නැහැ. අපි හිතමු 100ට ගත්තොත් එහෙම 20ක් විතර වගේ ලයිසන්ස් තියෙනවා. ඊට 180ම යන්නේ crack copies. ඒ දත්තේ සම්බන්ධයෙන් ඇත්තටම මම හරි නිර්ණායකයක් දන්නේ මම හිතන දේ. වැඩිපුර crack කියලා අපිට කියන්න පුළුවන්. ඔව් වැඩිපුර crack. එතකොට එච්චරයි. ඉතින් මම ඇත්තටම දත්ත හරියටම දන්නේ ඇනලයිස් කළා නෑ. ඉතින් නමුත් ඒ හේතුව හින්දා තමයි ඒගොල්ලෝ ටික අපිව ඩිස්කරේජ් කරනවා මේ crack එක අල්ලලා සමහරක් වෙලාවට Windows crack එක අහු වුණාම black screen එකක් දෙනවා පිටිපස්සට. ඒ කියන්නේ අපිට නිකන් පොඩි ඔයා අන්එතිකල් දෙයක් කරන්නේ නිකන් පොඩි දඬුවමකුත් නෙමෙයි නිකන් කළු කියලා කියන්නේ එච්චර හොඳ කලර් එකක් නෙමෙයිනේ. ඉතින් අපි තීම් එක වෙනස් කරන්න දෙන්නේ නැති වෙන. ඉතින් එතකොට මේක expire කියලා වුණ මැසේජ් එකක් එනවා. තව සති දෙකකින් මේක expire වෙනවා කියලා. ඉතින් එතකොට මිනිස්සු බය වෙනවා. ඉතින් ඔය වගේ පොඩි දේවල් දාලා කොනිටනවා. කාට හරි ඕන නම් මේක crack නොකර use කරන්න. අපි දැන් මම කිව්වේ Microsoft මේක දෙනවා කියලා කියන්නේ හොඳම උදාහරණයක් තමයි. අපි ඔක්කොම දන්නවා Windows 10 crack නෙමෙයි. ලයිසන් එකක් දාන්න නැතුව trial version එකක් විදිහටම අවුරුදු 5ක් වුණත් 10ක් වුණත් use කරන්න පුළුවන්. කාටවත් ඒක තහනමක් නැහැ. දැන් ඔයා crack කරන්න නැතුව use කරනවා කියන්නකෝ. කොහෙවත් limitation එකක් නැහැ. crack කරන්න නැතුව එකම දේ message එකක් එනවා මේක activate කරන්න කියලා. ඉතින් ඒකේ විදිහටම activate කරන්න හරි මම activate කරන්නේ නැහැ. ඉතින් එච්චරයි. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේගොල්ලෝ මේක මේ කරන්න බැරි හින්දා නොකරන දෙයක් නෙමෙයි. එතකොට නමුත් ඒගොල්ලෝ හිරිහැර කරනවා crack කරපු කට්ටියට.
ඒ කියන්නේ ඩිස්කරේජ් කරනවා. ඒක දන්නේ නැහැ ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මාස 3න් තුනට මේක ෆෝමැට් කරන්න. Windows නම් Office උත් ඒ විදිහම තමයි. ඉතින් අනික් softwares උත් ඒ ආකාරයෙන්ම තමයි. සමහරක් වෙලාවට Adobe softwares වල මම දැකලා දෙනවා සමහර මේ shortcuts වැඩ කරන්නේ නැහැ crack කරපුවාම. සමහරක් වෙලාවට අපි දැන් AutoCAD වගේ software එකක් ගත්තොත් 3D modeling වගේ කරනකොට ඔය plugins දාන්න බෑ. සමහරක් වෙලාවට අපි හිතමුකෝ plugins විතරක් නෙමෙයි අපි materials මොන හරි මේ apply කරන්න ගියොත් materials apply වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි දේවල් කරන්න බැරි වෙන විදිහට නවත්තලා තියෙනවා. ඉතින් දැන් අලුතෙන්ම ගොඩක් software field එකේ ගොඩ කට්ටිය දැන් කරන්නේ ඇත්තටම subscription basis තමයි යන්නේ. මේ අවුරුද්දෙන් අවුරුද්දට මේ ඒ වගේ දේවල් නම් ගොඩක් කලකට මම හිතන්නේ crack කරන්න බෑ. ඉස්සරහට එන විදිහ මම හිතන්නේ මේ අතරම ශවින්ගිනුත් පොඩි ඉන්පුට් එකක් ගන්න කැමතියි ඒකට. දැන් මේ software වලට ගෙවන මේ දුලීකගේ අදහස ගැන ඔබේ අදහස මුලින් කියලා ඊළඟට මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේ software වලට ගෙවන මිල සාධාරණද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකටම එකපාර උත්තරයක් දෙන්න පුළුවන්. හරි. අතරම දුලීක මාමයා කියපු දෙයට මම මේ ගොඩක් එකඟයි. මොකද හේතුව කියනවා නම් දැන් අපි Microsoft උදාහරණයකට ගත්තොත් අපි සල්ලි දීලා හෝ ක්‍රැක් කරලා අරගෙන ගොඩක් මිනිස්සු මේ දැන් Windows වලට හුරු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් දෙයක් තමයි අපිට අර දෙයකට හුරු වුණාට පස්සේ පුරුදු වුණාට පස්සේ එකෙන් ගැලවෙන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ මේ ලංකාව වගේ රටවල් වලත් Windows software එක මෙච්චර ප්‍රචලිත වෙන්න ලොකු හේතුවක් ඔය ක්‍රැක් කිරීම. ඉතින් ඒගොල්ලන්ගේ අතරම මේ එක මාකටිං ටෙක්නික් එකක් විදිහටත් ඒක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මොකද දැන් කෙනෙක් මුලදී ක්‍රැක් කරලා ගන්න එක සමහර විට එයා කාලයක් පාවිච්චි කරලා එයාට ඒක අපෝඩ් කරන්න පුළුවන් කාලය ආවට පස්සේ අනිවාර්යෙන් ගන්නෙත් Windows. දැන් ඔකට හොඳම උදාහරණයක් ගත්තොත් මට ඇත්තටම අර Windows වලටම හුරු වෙලා දැන් Linux හරි Ubuntu software එක පාවිච්චි කරන්න අමාරු තත්ත්වයකට තියෙනවා. අපි Apple machine එකකට ගියාම එකපාර ඒකට වුණත් හුරු වෙන්න අමාරුයි. මොකද අර අපි පුරුදු වෙලා තියෙන දේ නිසා. ඔය වගේම තමයි Adobe software එකත්. Adobe වලටත් අර හැමෝම දැන් ඒක පුරුදු වෙලා මේ ඒගොල්ලන්ට දැන් වෙන alternative software එකකට උනත් යන්න අමාරුයි. දැන් දැන් මීට ටික කාලයකට කලින් Facebook එකේ පොඩි post එකක් දැම්මා අපිට මේ Adobe වලට ආදේශක විදිහට පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ හෝ අර affordable softwares මොනවද කියලා. එතකොට උනත් සමහරු කියලා තිබ්බේ මේ ඒ affordable හරි free හරි software තිබුණත් ඒගොල්ලන්ට අර Adobe වලින් දෙන experience එක ගන්න බෑ. එහෙම නැත්නම් අරක පාවිච්චි කරලා තව එකකට යොමු වෙන්න හරි අමාරුයි කියලා. ඉතින් ඒගොල්ලෝ අර මුලදී යම් පිරිසක් අල්ලගන්න, ඒ කියන්නේ සල්ලි දීලා ගන්න නැති පිරිස වුණත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක වෙනුවෙන් අල්ලගන්න උත්සාහ කරනවා ඔය වගේ ක්‍රමවලින්. මොකද ඒගොල්ලෝ ඊට පස්සේ afford කරන්න පුළුවන් තත්ත්වයට ආවත් ඒගොල්ලෝ ගන්නේ අර software එක මොකද ඒගොල්ලෝ ඒකට පුරු වෙලා තියෙන නිසා. එහෙම දෙයක් තියෙනවා. හැබැයි දැන් මට විවාදයක් දෙන්න මට ඒ කතාවම පොඩ්ඩක් කන්ටිනියු කරන්න මේ වැදගත් කාරණාවක් තියෙනවා. ඔය කිව්ව කතාව සනාථ කරන්න උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි හිතමුකෝ AutoCAD කියලා. දැන් AutoCAD යන්නේ subscription basis. AutoCAD අලුත්ම version එක මම හිතන්නේ ලක්ෂයකමාරක් දෙකක් කිට් වෙනවා professional version එක සල්ලි දීලා ගත්තොත්. අවුරුද්දකට $800යි $900යි ඒ වගේ ගණන් වලට යන්නේ. එතකොට ඒක රුපියල් වලින් ගත්තොත් ඒ වගේ යනවා. හැබැයි කාට හරි උවමනා නම් මේක මාකටිං කතාවක් නෙමෙයි ඇත්තටම මම ඕන තරම් විකුණනවා රුපියල් 25000ට විතර ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්නත් පුළුවන්. රුපියල් 10000ට 15000ට රවුන්ඩ් ගානකට AutoCAD අවුරුදු 3ක් ලයිසන් ගන්න පුළුවන්. මොකද්ද වෙනස? කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලෝ දෙන්නේ ඒක এডুকেෂන් කැටගරි එක යටතේ. ඇයි එහෙම දෙන්නේ? දැන් මේ මෑතකදී Autodesk එකෙන් ආව ලංකාවට වෘත්තීය පුහුණු අධිකාරිය සමන් රජයේ ඉන්ස්ටිටියුෂන් එක ගනුදෙනු කරනවා. ඒගොල්ලන්ට නොමිලේ දීලා ගියා. educational institutions වලට ඒගොල්ලෝ නොමිල දෙනවා. ඇයි එහෙම දෙන්නේ? ඒගොල්ලෝ තමයි කවදා හරි ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්නේ. ඒ කියන්නේ ආකිටෙක් ඉන්ස්ටිටියුට් ආකිටෙක් මාක් හරි ආයතනයකට දුන්නොත් එහෙම ෆ්‍රී. ඉතින් ඒගොල්ලෝ වැඩ කරන්නේ AutoCAD එකනේ. ඉතින් අවුරුදු 3කට 4කට පස්සේ ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා වෙලා එළියට ගියාට පස්සේ ඒගොල්ලෝ කොහොමත් ethical කියන්නේ විනයක් හදනවනේ এডুকেෂන් වලින්. ඉතින් ඒගොල්ලෝ සල්ලි දෙල ගන්නෙත් AutoCAD එකම තමයි. මොකද ඒගොල්ලන්ට වෙන එකකට යන්න බෑ. මේගොල්ලෝ හිර කරලා තියෙන්නේ. ඒ හිරවීම තමයි ඇත්තටම ඒගොල්ලන්ගේ මාකටිං ටූල් එක. මේකම තමයි ක්‍රැක් කරන එකෙත් ඇත්තටම පදනම. ඒ වගේම Adobeත් එහෙම තමයි. Adobeත් ගොඩාක් අඩුවට ගන්න පුළුවන් education license එකක්. education version එකක්. හැබැයි මේ education කියලා education version එකෙන් කරන්න බැරි
ප්‍රොෆෙෂනල් එකෙන් කරන්න පුළුවන් මොනවද ඇහුවොත් එහෙම එකක් නැහැ. කාට හරි එහෙනම් අහේ මොකක්ද එතකොට මේක এডুকেෂන් කියලා දෙන්නේ කියලා. এডুকেෂන් කියලා වෙනම software එකක් දෙන්නේ නැහැ. මේ ඩිජිටල් ලයිසන් එකේ කැටගරි එක විතරයි এডুকেෂන් කියන්නේ. එහෙම නැතුව ලයිසන් එකෙන් software එක use කරද්දී මුකුත් පේන්නේ නැහැ මේක এডুকেෂන් කියලා. ලයිසන් කැටගරි එක এডুকেෂන්. එච්චරයි. ඉතින් ඒක මං හිතන්නේ ඔයා කිව්ව කාරණාවට ඒක ඒගොල්ලන්ගේ මාකටිං ටූල් එක. එහෙම නැතුව එතනින් එහා දෙයක් නෙවෙයි. මොකද පොඩි කාලේ පුරුදු කරොත් එහෙම ඔය කතන්දරේ ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා වෙලා දැන් ආකිටෙක්ට් ගත්තොත් එහෙම ආකිටෙක්ට් කෙනෙක් එයාගේ යටතේ 10 දෙනෙක් ඉන්නවා නම් ඩ්‍රාෆ්ට්මන්ලා. ඒ 10 දෙනාට යූස් කරන්නේ AutoCAD. මොකද අරයා දන්නේ AutoCAD නේ. කොහොමත් ඒක ඒ විදිහට තමයි යන්නේ. හරි අතන මට කියන්න ඕනේ මේක ඔව් ඇත්ත එහෙම තමයි කියලා. එතකොට මේවට ගෙවන මිල සම්බන්ධයෙන් කතාව පොඩි කතිකාවක් ඇති වෙන්න ඕනේ. දැන් ඉස්සර නම් අපි $100 100යි 200යි එකපාර software එක ගන්න එකපාර ගෙවලා. නමුත් දැන් ගොඩක්ම තියෙන මේ subscription model කියන එක. මම ශවින් මට පොඩි හැඳින්වීමක් කරන්න මොකද්ද මේ subscription model කියන්නේ? නොදන්න අයට අපි දැනගන්න කියමු බලන්න. subscription model කියන්නේ මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඉස්සර නම් software එකක් ගන්න පුළුවන් වෙන්නේ එකපාර ගෙවලා. ඒ කියන්නේ අපි එකපාර සල්ලි ලොකු ගාණක් ගෙවලා යම් කාලයක් කරගන් අපිට software එක පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දුරට අලුත් upgrade එකක් එනකන් හරි වෙනත් version එකක් එනකන් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දැන් වසර 3-4ක් සමහරට වසර 5ක් දක්වා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් ඒගොල්ලෝ අලුත් business model එකක් විදිහට අතරම අලුත් කිව්වොත් දැන් මේ ටිකක් කාලයක් ඉඳන් කරගෙන යන දෙයක්. business model එකක් විදිහට ඒගොල්ලෝ කරන දේ තමයි මේ මාසිකව පොඩි ගාණකට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ අර එකපාර ලොකු ගාණක් afford කරන්න බැරි කෙනෙක්ට වුණත් සමහර විට ඒගොල්ලන්ට මාසිකව යම්කිසි $20ක් 30ක් 50ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මාසිකව ගාණක් ගෙවන ගමන් එතකොට ඒක සබ්ස්ක්‍රිප්ෂන් එක හැම මාසෙම ගෙවන තාක්කල් ඒගොල්ලන්ට ඒ සර්විස් එක පාවිච්චි කරන්න පුළුවන් සහ ඒකත් එක්ක අප්ඩේට් හැමදේම ගන්න පුළුවන්. එතකොට ලංකාවේ අපේ දන්න අපේ entrepreneursලා ඉන්නවා, එතකොට freelancers ලා ඉන්නවා, professionals ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ මොකක් හරි විශේෂ අකමැත්තක් වගේ දෙයක් අපි දැකලා තියෙනවද මේ subscription model එකකට යන්න? ඔව් මොකද අපිට එකපාර ලොකු ගාණක් ගෙවන්න බැරි නිසා අපි පොඩි ගණන් වලට තමයි අපිට software ලබා දෙන්නේ. ඒතොර අර අපිට එකපාරට open වෙනවනේ විදිහක්. ඒ කියන්නේ අපිට මේක pirate කරන්න නැතුව crack කරන්න නැතුව පහසු ගෙවීමේ මිලට ගන්න පුළුවන්. දැන් ඒකටත් අකමැති වෙන්න හේතුවක් තියෙනවද? එහෙම අකමැත්තක් තියෙනවද? එහෙමනම් ඇයි? ඔව් මම දැකලා තියෙනවා කතා බහ කරද්දී සමහර අය අතරේ ඒක ගැන පොඩි අකමැත්තක් තියෙනවා. මොකද මේ දැන් ඔතන ප්‍රශ්න තියෙන්නේ අර ආර්ථිකමය වෙනසක් තියෙනවා. දැන් ඇමරිකාව වගේ රටක් එක්ක අපි ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. අපිට අත්‍තරම ඩොලර් එකක් කියන්නේ සාමාන්‍ය ලොකු ගාණක්. ඒතකොට ඩොලර් 20ක් 30ක් 50ක් කියන එක ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වයක් එක්ක. හැබැයි ඩොලර් 50ක් කියන්නේ අපේ මුදලින් රුපියල් 10000කට ආසන්න ගාණක්. ඉතින් අපේ කෙනෙක්ට රුපියල් 10000ක් මාසිකව ගෙවන්න නම් එයාට ලොකු ආදායමක් උපයන්න වෙනවා මාසිකට. එතකොට ඒක හැමෝටම ඒත් අර ඒගොල්ලෝ කිව්වට Adobe එකෙන් සඳහන් කරාට මේක මේ පහසු ගෙවීමේ ක්‍රමයකට ගෙවන්න පුළුවන් කියලා. ඇත්තටම මේ මුදලත් අපිට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. මම ඒ ගැන නිකන් පොඩි අදහසක් දෙන්නම්. ඇත්තටම මේක සාකච්ඡාව කතා කරගෙන යනකොට මම බොහොම තරයේ හිතාගත්ත දේශපාලන මේ කිසිම කතිකාවතක් කරන්නේ නැහැ කියලා. නමුත් ඒ වුණාට මේක කියන්න ඕනේ. ඒකට හේතුව මේකයි මිසංජේ. මට හිතන විදිහට. ඇමරිකාව ගත්තොත් පැයක ගෙවීම කාට හරි පඩි කියලා හිතමුකෝ අපි. පැයකට ගෙවනවා $20ක්. ඉතින් ඕක ගණන් හදලා බැලුවාම දවසකට මිනිහෙක් පැය 10ක් වැඩ කරොත් $200ක් එයා උපයලා. දවස් 25ක් වැඩ කරොත් 200 වැඩි කිරීම 25 කියන්නේ අපි හිතමු නිකන් 5000කට කිට්ටු ප්‍රමාණය. ඔව් අපි හිතමු අපිනේ 5000ක් කියමුකෝ $5000ක් හම්බෙලා. 5000ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 10ක් හෝ ආසන්න ගාන. ඒ වගේ ගානක්. ඒගොල්ලන් ඒ රටේ ලක්ෂ 10ක් උපයලා ඒ කෙනෙකුට පුළුවන් සාමාන්‍යයෙන් මම දන්න තරමින් ඇමරිකාව වගේ රටක මම යම් කාලයක් ඉඳලා දිනවා $50යි ටෙලිෆෝන් වලට මාසෙට අන්ලිමිටඩ් කෝල්ස් ගන්න පුළුවන්. ගෑස් වලට $50යි. එහෙම නැත්නම් $100යි. එතකොට කෑමට 5 දෙනෙකුටම අපි $400කින් කන්න පුළුවන්. ඊට පස්සේ වාහනයක් මාසෙට $300ක් දීලා. ෆෝල් 87යි 90යි ගැලුමක්. ඒ කියන්නේ මාසෙකට $200යි.
education වලට ගත්තත් ඔය ඔක්කොම එකතුව නිකන් මම ඕනනම් කැල්කියුලේෂන් එකක් කරලා පෙන්නනම් ඩොලර් 2000ක් ඇතුළතදී 4 දිනක් හෝ 5 දිනකගේ පවුලක් ජීවත් කරවන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වාහනයක් අරගෙන කාමර 4-5ක සෙන්ට්‍රල් AC තියෙන ගයක් අරගෙන ෆුවල් ගහලා ඒගොල්ලෝ එන්ටර්ටේන් කරලා ඉගෙනගෙන ඔක්කොම කරන්න පුළුවන් එක එක්කෙනෙක් රස්සාවක් කරොත්. ඒ රස්සාව තනකොළ කපන එකක් වෙන්නත් පුළුවන්. ටොයිලට් හොදන එක වෙන්නත් පුළුවන්. මොකද අවම පඩිය තමයි ඩොලර් 20 කියන්නේ. මම හිතන්නේ මේ අපි මම ඔය යන කාලේ වෙනකොට ඩොලර් 12යි තිබුණේ. දැන් ඒක ඩොලර් 20ක් වෙලා. එතකොට දැන් ඔය අනුපාතයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕකට හේතුව දේශපාලන මිසක් වෙන මොකුත් කාරණාවක් නෙමෙයි. දැන් අපේ අනුපාතය හිතන්නකෝ. අපේ සැලරි එක කීයද කාගේ හරි. රුපියල් අපි මධ්‍යස්ථ සැලරි එක 40000යි කියමුකෝ. ඊට වඩා අඩුවෙන් සැලරි ගන්න ඕන තරම් ඉන්නවනේ 25000 ගන්න කට්ටිය. එතකොට මේ රුපියල් 40000ට පුළුවන්ද අවම වශයෙන් මාසයක් කන්නවත්. එතකොට අපේ රටේ ජනතාව මේක දන්නේවත් නැහැ. අඩුම තරමේ මේ අනුපාතය හැදෙන්නේ මෙහිමයි කියලාවත් දන්නේ නැහැ. ඉතින් එතකොට ඇත්තටම උතන ප්‍රශ්නේ තියෙන්නේ software ගණන් නැහැ. Adobe software එකක් ඩොලර් 800යි කිව්වහම ඩොලර් 800යි කියන්නේ ඒගොල්ලන්ට ලොකු ඒ කියන්නේ අපි නිකන් මේක හෙන ගහන ගානක් නෙමෙයි. හැබැයි ඩොලර් 800 කියන්නේ අපිට එහෙම ගානක්. දැන් අපේ වාහනයක් නිකන් වාහනයක් ගත්තොත් එහෙම වාහනයක අපේ මිල අපි හිතමුකෝ ලක්ෂ 80යි කියලා. ඒ ඔය ලක්ෂ 80 වාහනේ ජපානයේ හදලා විකුණන්නේ ලක්ෂ 35ට 40ට. ඒ කියන්නේ ජපානයේ හදලා විකුණලා එයා කොස්ට් එකකුත් ගිහිල්ලානේ. ඒ කියන්නේ මිනිහා එයා ජපාන තම ඒ අපි ඊට වඩා දෙගුණයකට ලාභයක් ගන්නවා අපි වාහනේ ගෙන්නලා විතරක්. ඉතින් මේ වගේ දේශපාලන හේතු තමයි ඇත්තටම අපිට මේ software මිල වැඩි කියලා හිතෙන්න කාරණාව. එහෙම නැතුව ඇත්තටම software මිල වැඩි නෑ. හොඳයි. දැන් මම නැවත ශවින් වෙත හැරෙන්නම්. ඉතින් ඔබ දන්නවනේ දැන් ගොඩක් මේ විවිධ alternatives ගැන ඔබ ගොඩක් ලියලා තියෙනවා. මේ software එකට මේ alternative එක use කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට පොඩි හැඳින්වීමක් කරන්න මොනවද අපි පාවිච්චි කරන ප්‍රසිද්ධ software සහ ඒවට තියෙන alternative එක ඒව අතර පරතරයක් වෙනස්කමක් තියෙනවා නම් ඒක මොන වගේ වෙනස්කමක්ද කියන්නේ. ඔව් alternatives කියලා මම ගොඩක්ම දැන් මම වැඩ කරන්නේ design industry එකේ නිසා මට ඒ ගැන ගොඩක් සඳහන් කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන Adobe Photoshop, Illustrator, InDesign මෙන්න මේ software එකට දීලා තියෙනවා මේ ඒකට සමාන software එකක් තියෙනවා. මේක free එකක් නෙමෙයි. ටිකක් affordable එකක් හැබැයි. Affinity කියලා suite එක. ඒතකොට Affinity Design, Affinity Photo සහ Affinity Publisher කියලා softwares තුනක් තියෙනවා. දැන් මම පාවිච්චි කරන්නේ ඒක. ඇත්තට මම මේ Adobe පාවිච්චි කරන්නේම නැහැ. තරම් මගේ machine එකෙත් Adobe නැහැ. Adobe අර XD විතරයි පාවිච්චි කරන්නේ. මොකද ඒක free දෙන නිසා. අනිත් Adobe එතකොට අපි දකින ඔබ අන්තර්ජාලයට මුදා හරින ඔය ලස්සන post ඡායාරූප ඒවා ඔක්කොම කරන්නේ ඔය කියන software suite එකෙන්. ඔව් ඔව්. ඇත්තටම මේ Affinity විතරක් නෙමෙයි මම සමහර මේ clients ලගේ projects වලට Canva පවා පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ ඒකත් පොඩි සඳහන් කිරීමක් කරන්න ඕන. මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඩිසයින් කරද්දී ඒක මේ Photoshopම කරන්න ඕන කියලා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම ඩිසයින් කියන විෂය මේ අපි ඒක විෂය ගත්තොත් ඒක සෑහෙන පුළුල් විෂයක්. අපි ඉගෙන ගන්න ඕන ඒ ඩිසයින් විෂය. ඒකට තමයි අපි තර දෙන්න ඕන. හැබැයි ලංකාවේ ගොඩක් courses කරන තැන්වල පවා ඩිසයින් උගන්වනවා කියලා කරන්නේ නිකන් Adobe software උගන්වන. ඉතින් ඇත්තටම tool එක ලොකුවට වැදගත් නැහැ. වැදගත් වෙන අවස්ථා තියෙනවා නතුව නෙමෙයි. නමුත් අපි ඩිසයින් විෂය දන්නවා නම් අපිට ගොඩක් tools පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න පුළුවන්. Canva එක පාවිච්චි කරත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ මොකද client එහෙම සමහර වෙලාවට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ අහන්නේ නැහැ අපි පාවිච්චි කරන tool එක මොකක්ද කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය වැඩේ කරගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම ෆෝන් එක පාවිච්චි කරලා එහෙම ඩිසයින් හදලා ගොඩම social media වැඩවලට තමයි ඒක පාවිච්චි කරන්නේ. එහෙම කරපු අවස්ථාවල් තියෙනවා. ඉතින් අර අපි හැමතිස්සම Adobe වලටම එහෙම හුරු වෙන්න කියලා අවශ්‍යතාවයක් නැහැ මේ කාලෙදි විශේෂයෙන්ම මේ යුගයේදී. ඉතින් ඒ Affinity software ගත්තොත් ඒක එක software එකක් $50ක් වෙනවා මේ ඒක lifetime. ඒ කියන්නේ limit එකක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මට හරියටම sure නැහැ ඒගොල්ලෝ අලුත් upgrade එකක් දුන්නොත් ඒක කොහොමද කරන්න කියලා. ඊට අමතරව ඒගොල්ලෝ සමහර කාලවල වලදී මේ discount එකක් දෙනවා 50%ක. එතකොට $50ක එක අපිට $25කට ගන්න පුළුවන්. ඉතින් මාස ගානේ Adobe වලට ගෙවනවට වඩා මම බැලුවේ අපිට $25ක් ගෙවලා ඒක ගන්න එක ලාභයි. දීර්ඝ කාලිනව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් software ගත්තත් ලොකු වෙනසක් නැහැ. ගොඩක් දුරට user interface එක පවා එක සමානයි. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
සමහර දේවල් මම දැකලා තියෙනවා මේ ඒකේ Affinity වල කරන්න ලේසි සමහර දේවල් Photoshop වල ලේසි ඔය වගේ වාසි අවාසි තියෙනවා ඊට අමතරව තව අපි ගත්තොත් ඩිජිටල් ආර්ට්ස් වලට තියෙනවා Krita කියලා software එකක් ඒක නම් free software එකක් වීඩියෝ එඩිටිං වලට තියෙනවා මේ DaVinci Resolve කියලා software එකක් තියෙනවා අපිට ඒකත් free පාවිච්චි කරන්න පුළුවන් 3D වලට තියෙනවා තව Blender කියලා software එකක් ඒකත් ගොඩක් powerful software එකක් මේ වගේ ගොඩක් alternatives තියෙනවා මම මේක ගැන පොඩි ලිපියකුත් පළ කරලා තියෙනවා medium එකේ පුළුවන් නම් ඒකත් link එකක් දාන්න ඒකේ දීර්ඝ වශයෙන් වීඩියෝ ගැටින් අපි දාමු link එක ඔව් මොකද මම ඒ දවස්වල Adobe එකෙන් එහෙම අයින් වෙන්න ඕන කියලා හිතලා සෑහෙන්න try කරලා බැලුවා softwares මොනවද තියෙන්නේ කියලා ඒ list එකක් මම ඒ ලිපියේ සඳහන් කරලා Facebook එකෙන් මම දාලා තියෙනවා ඉතින් ඔය වගේ තව දෙයක් තමයි දැන් අපි pricing ගැන කතා කරා ප්‍රයිසිං ගත්තහම මේ ඇත්ත අපිට ඒක දරා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒකට අපිට සොලියුෂන්ස් උත් තියෙනවා. එක සොලියුෂන් එකක් තමයි අර වගේ ආදේශක පාවිච්චි කිරීම. දැන් මම තව දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම මේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. ඒ ගේම්ස් අපිට රීජනල් ප්‍රයිසස් වෙනම දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ නම් ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එක වෙන්නේ එක ගේම් එකක $60ක් වගේ. හැබැයි රීජනල් ප්‍රයිසස් වලට දීලා අපේ මේ කලාප වලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් $40කට 20කට වගේ අඩු මුදලකට. ඊට අමතරව ඒගොල්ලෝ සීසනල් ඩිස්කවුන්ට් එහෙමත් දෙනවා. එතකොට අර අඩුවට දෙන software එක තව ඩිස්කවුන්ට් එක සමහරට 50ක් 80ක් වගේ දීලා අපිට තවත් අඩු මුදලකට ගන්න පුළුවන්. එතකොට රුපියල් 1000කට 2000කට අපිට ඒක ගේම් එකක් ගන්න පුළුවන් තත්ත්වයකට තියෙනවා. ඒ වගේ සමහර softwares තියෙනවා ඒ වගේ රීජනල් ප්‍රයිසස් වලට දෙන සමහර ඔය ගේමින් ඉන්ඩස්ට්‍රි එකෙන් ගොඩක්ම අපු ප්‍රයිසින් මොඩල් එකක් තමයි මේ in-app purchases කියන එක. ඒ කියන්නේ අපිට tool එක free use කරන්න දෙනවා සමහර features වලට විතරක් ගෙවන්න ඕනේ කියන එක. ඒක අපි දකිනවා දැන් software වලටත් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ කියන විදිහට ඒ වගේ ගේමින් වල තියෙන ඒ ගතිය, ඒ කියන්නේ ඒ ගුණාංගයේ software වලට ලැබීම තුළ අපිට software එකක් බොහෝ ප්‍රමාණයක් free පාවිච්චි කරන්න පුළුවන්. අර සමහර අවශ්‍ය කාරණා දෙක තුනට විතරයි යම්කිසි මුදලක් ගෙවන්න වෙයි කියන එක. ඔව්. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි දැන් මේ සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එක ගත්තා ඒකෙත් තියෙනවා දැන් අපි උදාහරණයකට ගත්තොත් Netflix Spotify ඒ වගේම Microsoft එකෙත් Office package එක. ඒක මේ වැඩි තරමක් වැඩි මුදලකට කියලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක packages තියෙනවා. එතකොට base package එකේ පාවිච්චි කරන්න පුළුවන් එක device එකක විතරයි. හැබැයි එතනින් එහාට ගියාම අනිත් තියෙන packages වල multiple devices වල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට ඕකට තව කරන්න පුළුවන් දෙයක් තමයි මේ කිහිප දෙනෙක් එකතු වෙලා අපිට පුළුවන් එක ඩිවයිස් එකක් එක පැකේජ් එකක් ගන්න. දැන් මට මතක විදිහට මම උදාහරණයක් කියන්නද Microsoft Office package එක Office 5 දෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ රුපියල් 1600කට වගේ එන්නේ. ඉතින් ඒක 5 දෙනෙකුට මාසෙකට 1600ක් වගේ. ඒක 5 දෙනෙක් එකතු වුණා නම් ඒක දැනෙන්නෙම නැති ගාණක් නේ නේද? අන්න ඒකයි. ඉතින් අන්න ඒ වගේ අපිට ක්‍රමත් තියෙනවා. දැන් අපි softwares අපේ ලංකාවට affordable නැහැ කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට වෙන මාර්ග නැහැ කියලා. ඇත්තටම ගන්න ක්‍රම තියෙනවා. වෙලා තියෙන එකක් අපි හොයන්න ඕන. හැබැයි මිනිස්සුන්ට අර උවමනාව නැහැ වගේකුත් තියෙනවා. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා තියෙන cracks පාවිච්චි කරන්න නිසා ඒකටම දැන් හුරු වෙලා සමහරුන්ගේ මානසිකත්වය හැදිලා තියෙනවා. ඇයි software එකට අපි සල්ලි ගෙවන්නේ? ඇයි දැන් මේක free ගන්න පුළුවන් නේ? දැන් අපි කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ Microsoft Office එක 5 දෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව ඇත්තටම ඒක නෙමෙයි කාරණාව. ඒක එකම පුද්ගලයාගේ devices 5කට use කරන්න පුළුවන් කියන එක තමයි ඇත්තටම ඒගොල්ලන්ගේ idea එක. එතකොට දැන් ඒගොල්ලෝ OneDrive කියලා storage එකක් දෙනවනේ. අපි හිතමුකෝ මම ඔය ඇත්තට family package නේ family share. මට family තමයි දාලා තියෙන්නේ. ඔව් ඒගොල්ලන්ගේ තියෙන මෙහෙම idea එක. ඒ කියන්නේ දැන් මම මගේ පෞද්ගලික මොනවා හරි ලිපිගණුවක් ඕපන් කරලා ඒක OneDrive එක share කරොත් ඒක ඔයාටත් පේනවා ඔයා install කරොත්. එහෙමයි 5 දෙනාටම පේනවා. ඇත්තට මේක හදලා තියෙන්නේ එහෙම අදහසකින් නෙමෙයි. ඒකේ තියෙන්නේ මොකද Microsoft products මම විකුණන හින්දා මම දන්නේ ඒක තියෙන්නේ එක්කෙනෙක්ට පුළුවන් තමන්ගේ devices පහට දාන්න. දැන් මට තියෙනවා Apple phone එකක් තියෙනවා එතකොට laptop එකක් තියෙනවා Apple tab එකක් තියෙනවා ගෙදර තව මොන හරි device එකක් තියෙනවා. ඉතින් මට පුළුවන් ඕනම වෙලාවක Microsoft OneDrive එක හරි මොන හරි access කරලා මේ device පහට දාගෙන මේ පහම use කරන්න. ඇත්තට මේකේ අදහස ඒක. ඉතින් ඕකේ තව දෙයක් මම කියන්නම් 5 දෙනෙකුට දැම්මොත් මම එහෙම විකුණලා තියෙනවා. එහෙම විකුණලා ප්‍රශ්න ඇති වෙලාත් තියෙනවා. 5 දෙනෙකුට දීලා
ඒගොල්ලන්ගේ සමහර ඇල්ගොරිදම්ස් වලින් ඒගොල්ලන්ට හම්බෙනවා මේක යූස් කරන්නේ 5 දෙනෙක් කියලා. ඔව්. දැන් එතනදී ආපහු එනවා ඒගොල්ලන්ට අපේ data බලන්න පුළුවන්ද? ඒගොල්ලෝ කියන්නේ බෑ කියලා. හැබැයි එහෙම වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒක මම දන්නේ නැහැ. ඒගොල්ලෝ බෑ කිව්වට OneDrive එක ඇතුළේ තියෙන data ඒගොල්ලෝ අරගෙන කියවනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි ඒක නැහැ කියලා හිතමුකෝ. හැබැයි ඒගොල්ලන්ට දැනුණොත් එහෙම මේක 5 දෙනෙක් භාවිතා කරනවා කියලා. ඒගොල්ලෝ මේ ලයිසන්ස් බ්ලොක් කරනවා. එහෙම උනාමස්ථා මට හම්බෙලා තියෙනවා. එතකොට අපි ෆැමිලි කියන කන්සෙප්ට් එක යටතේ අපිට ෆැමිලි එකේ කට්ටියට ඇක්සස් දෙන්න පුළුවන් ෆැමිලි පෝර්ටල් එකක් තියෙනවානේ Windows වල මේ Office 360 වල. ඔව් Office 360 මම දන්නේ කොහොමද Office වල. එතකොට ඒක යූස් කරොත් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්න විදියක් නෑ. හැබැයි වෙනම 5 දෙනෙක් ප්‍රොෆෙෂනල්ස්ලා 5 දෙනෙක් යූස් කරොත් මං එහෙම දීලා ඩොක් වෙලා දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සපෝට් සෙන්ටර් එකට කතා කරලා ආපහු මේ අපිට ඒක අන්බ්ලොක් කරන්න වෙනවා. මේ අපි මේක යූස් කරන්නේ සෙපරේට් 5 දෙනෙක් නෙමෙයි එකම ෆැමිලි එකේ කට්ටිය ඒ වගේ ඒගොල්ලෝ අය අන්බ්ලොක් කරනවා. නෑ මං නිකන් කියන්නේ ඒක එහෙම අවස්ථාවල් මම මුණ දීලා දෙනවා. හරි. ඔව්. දැන් ශවින්ගේ පැත්තට පොඩ්ඩක් එන්නම්. යම් කිසි ප්‍රොඩක්ට් එකකට software ප්‍රොඩක්ට් එකකට වේවා ගේම් එකකට වේවා ඕනෙම ඩිජිටල් ප්‍රොඩක්ට් එකකට මිලක් ගෙවීම ගැන ලංකාවේ ජනතාවගේ ආකල්පය මොන වගේ? ඇත්තටම මේ මම කතා කරද්දී දැකපු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මට සමහරු කියපු දේවල් මිල ගෙවන එකට සමහරු ඉන්නවා ඒගොල්ලන්ට අපෝට් කරන්න බැරි නිසා ගෙවන්නේ නැහැ. ඒ වගේම තව සමහරු ඉන්නවා ඒගොල්ලන්ට අපෝට් කරන්න පුළුවන්කම තිබුණත් ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරද්දී මම අහනකොට වුණත් ඒගොල්ලෝ කියන්නේ ඇයි නිකන් ගන්න පුළුවන් එකට සල්ලි ගෙවන්න එකට ගන්න කියන පොඩි උදාහරණයක් ගමු. මම කියන්නේ දැන් ලොකු මිල ගණන් වලට යන්නේ නැති ඒත් අපි හිතන්නේ නැති අපි software ගැනම කතා කරන්න ඕනේ නැහැ. සින්දු තියෙනවා MP3 ෆිල්ම්ස් තියෙනවා. ෆිල්ම්ස් රෙන්ට් අවුට් කරන රුපියල් 200යි රුපියල් 400යි අපිට රෙන්ට් අවුට් කරන්න පුළුවන් ලෙජිටිමේට්. එතකොට අන්න ඒව ගැන තමයි අපි මේ ඇත්තටම එතකොට මිනිස්සු ඒව ගැනත් කලකිරීමත් වෙන්න ඕනේ. මොකද ඒවත් මේකේ අංගයක්. ඔව්. ඉතින් ඇත්තටම software විතරක් නෙමෙයි දැන් අපි ගත්තොත් Netflix Spotify ඒ වගේ ගත්තත් එහෙම නැත්නම් games ගත්තත් එහෙම අර afford කරන්න පුළුවන්කම තියාගෙනත් ඒගොල්ලෝ ඒක ගන්නෙ නැති මානසිකත්වයක් සමහරු අය අතර තියෙනවා. එතකොට දැන් ඔය games එහෙම ගත්තාම සමහර අය කියන දෙයක් තමයි මේ games වලත් අර වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය multiplayer ගහන්න පුළුවන් ඒවා තියෙනවා, single player විතරක් තියෙනවා තියෙනවා. එතකොට multiplayer සෙල්ලම් කරන්න ඕන නම් බොහෝ games වල අනිවාර්යෙන් ඒක සල්ලි දීලා ගන්න ඕනේ. සිංගල් ප්ලේයර් ඒවා තමයි ක්‍රැක් කරලා ගහන්න පුළුවන්. නමුත් සමහර ගේම්ස් මල්ටිප්ලේයර් ක්‍රැක් කරලා ගහන්නත් බෑ. එතකොට අපේ ගේමින් කමියුනිටි එකේ සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ මල්ටිප්ලේයර් වලට විතරක් ගෙවනවා. මොකද ඒගොල්ලෝ ඇහුවම කියන්නේ ඒගොල්ලන්ට වැඩිපුර ෆන් එකක් තියෙනවා මල්ටිප්ලේයර් වල. හැබැයි සිංගල් ප්ලේයර් වල ඒ තරම් ෆන් එකක් නැති නිසා ඒගොල්ලෝ ඒකට ගෙවන්නේ නැහැ. කෙලින්ම කියනවා. ඉතින් ඒ වගේ විවිධ ආකල්ප තියෙන අය ඉන්නවා. පොඩි ගාණක් වුණත් සමහරු ගෙවන්නේ නැහැ. මොකද පුරුදු වෙලා තින්නේ. දැන් අපි පොඩි කාලේ ගත්තත් ඇතම මේ වර්තමානයේනේ අපිට මේ දේවල් සල්ලි දීලා ගන්න වුණත් හැකියාව තියෙන. ඒ කියන්නේ කෙනෙක්ට ඉස්සර දැන් මේක අවුරුදු 10කට 15කට කලින් ගත්තොත් අපෝඩ් කරන්න පුළුවන් වුණත් අපිට ලංකාවේ ඉඳන් සල්ලි දීලා ගන්න නොහැකියාව තිබුණා. අපිට ගන්න ක්‍රම තිබ්බේ නැහැ ඒ කාලේ වැඩි. ඉතින් අපි සමහරවිට පේමන්ට් මෙතඩ්ස් වල ප්‍රශ්න. ඔව් පේමන්ට් මෙතඩ්ස් වල සහ ලංකාවට ඇක්සස් තිබ්බේ නැහැ වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් අපි සමහර වෙලාවට මේ කඩේට ගිහිල්ලා සල්ලි දීලා DVD එකක් අරගෙන එන්නෙත් ඒකේ තියෙන ක්‍රැක් කරපුවා. ඉතින් අපි එච්චරට පොඩි කාලේ ඉඳන් මේ ක්‍රැක්ස් වලට පුරුදු වෙලා දැන් ඒකටම පුරුදු වෙලා තින් අර කලින් කතා කරා වගේ තමයි අපි ඒකට පුරුදු වුණොත් මේ එකෙන් අපිට ගැලවෙන්න බෑනේ. ඉතින් ඔය Microsoft වගේ එකේ අයත් ඒගොල්ලොත් ඒක අර ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි කරන්නේ. මිනිස්සුන්ට පුරුදු වෙන්න මුලින් දීලා ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න බැරි තත්ත්වයට පත් කරනවා. ඉතින් මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක ගොඩක් හැදිලා තියෙනවා ඒ තත්ත්වෙට. හැබැයි ඔය වගේම තව කියන්න ඕන දෙයක් තමයි දැන් ඔහොම ක්‍රැක් කරලා ඒකට පුරුදු වෙච්ච අය ඉන්නවා සහ මේ සල්ලි තිබ්බත් ගෙවන්න පුළුවන් හැකියාව තිබුණත් ඒගොල්ලෝ ගෙවන්න නැති අය ඉන්නවා. හැබැයි ඒ වගේ මම දැකලා තියෙනවා මේ උදාහරණයක් ගත්තොත් ගේමින් කමියුනිටි එකේ සමහරව දැන් අපි පොඩි කාලේ අර කලින් කියපු හේතුව නිසා අපි ගේම්ස් ගොඩක් අපි සෙල්ලම් කරේ ක්‍රැක් කරලා. ඒක නිසාවට දැන් ඒගොල්ලන්ට රෙපෝට් කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආදායම උපයනවා රසාවල් කරනවා. ඒගොල්ලෝ දැන් කරන්නේ අර ඉස්සර සෙල්ලම් කරපු ගේම්ස් දැන් සල්ලි දීලා අරගෙන ඒගොල්ලන්ගේ ලයිබ්‍රරි එකේ තියාගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා අර පරණ ගේම්ස් ආපහු සෙල්ලම් කරනවට නෙමෙයි. ඒගොල්ලෝ අර නිකන් කලගුණ සැලකීමක් විදිහට ඒගොල්ලෝ කලින් සෙල්ලම් කරපු ගේම්ස් ආපහු සල්ලි දීලා අරගෙන තියෙනවා. ඉතින් අර ඒ වගේ හොඳ ආකල්ප තියෙන මිනිස්සුත් අපි අතර ඉන්නවා. නමුත් බහුතරය හැදිලා තියෙන්නේ සල්ලි දීලා ගෙවන්න අවශ්‍ය නැහැ කියන මතය ඇතුළත. දැන් කෙනෙකුට තර්කයක් ගන්න පුළුවන් මේ සාකච්ඡාව අහන් ඉඳලා මේගොල්ලෝ මේ හදන්නේ පිටට හදන software වලට ලංකාවේ තියෙන රුපියල් ටික යවන්න කියලා.
එහෙම දෙයක් නෙමෙයි අපි මේ කියන්නේ. අපි මේ පැහැදිලිවම කියන්නේ ලංකාවෙත් ඉන්නවා ගේම්ස් හදන කට්ටිය. ලංකාවෙත් ඉන්නවා සොෆ්ට්වෙයාර් හදන කට්ටිය. ලංකාවෙත් ඉන්නවා සින්දු ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනය කරන කට්ටිය. බඩි ඕනේ අපේ ලංකා චිත්‍රපටයක් අපේ හෝල් එකට ගිහිල්ලා බලන්න නැතුව ඒකේ ක්‍රැක් එකක් එනකන් ඉන්න ජනතාවක් තමයි ඉන්නේ. එතකොට මේ නිර්මාණකරුවන්ට කරන ලොකුම අසාධාරණයක්. එතකොට ඒගොල්ලන්ගේ නිර්මාණයට අවශ්‍ය මිල ගෙවලා තව නිර්මාණයක් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ වගකීම් සහගතව හැසිරෙනොත් කියන එක. ඉතින් ඒ ඔස්සේ තමයි අපි මේ සාකච්ඡා මෙහෙවන්නේ. පොඩි දෙයක් එතනටත් එකතු කරන්න ඕන මේ දැන් අතරම අපේ ලංකාවෙත් ඉන්නවනේ ගේම් ඩෙවලොපර්ස්ලා. අර අපි පොඩි කාලේ ඉඳන්ම ක්‍රැක්ස් වලට හුරු වෙලා සල්ලි දීලා ගේම් එකක් ගන්න නැති නිසා අපි ලංකාවේ මේ කෙනෙක් ගේම් එකක් හැදුවත් ඒකවත් අඩුමතරමේ සල්ලි දීලා ගන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට දැන් අපි කොච්චර මොන තර්ක ගෙනාවත් අපේ රටේ සල්ලි පිටට යනවා. එහෙම නැත්නම් අපි Adobe වගේ softwares crack කරලා අරගෙන අපි ඩොලර් පිට රටින් ගෙනවා කියලා ඔහම තර්ක කරාට මොකද අර වගේ ලංකාවෙන් ඩිවලොපර් කෙනෙක් බිහි වුණොත් එයාලටත් ඉස්සරහට යන්න අමාරුයි. මොකද අපේ කමියුනිටි එකෙන් මේගොල්ලන්ට ලොකු සපෝට් එකක් නැති නිසා. හරියට හරි. ඉතින් අපි සාකච්ඡාවේ දෙවෙනි සහ අවසාන භාගයට එනවා. දැන් අපි කතා කරේ මෙච්චරලා සොෆ්ට්වෙයාර් ගැන. ඉතින් දුලීකට ගොඩාක් අත්දැකීම් තියෙනවා මේ හાર્ඩ්වෙයාර් සම්බන්ධයෙන්. ඉතින් ලංකාවේ මේ දෘඩාංග මිලදී ගැනීම එහෙම නැත්නම් රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වීමේදී ඒවට තියෙන අපි කියන procurement ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒව ගැන හොඳ අදහස් ටිකක් මේවා මේ විදිහට දියුණු වෙන්න ඕනේ කියන වෙනස් වෙන්න ඕනේ කියන අදහස් ටිකක් ඔබතුමාට තියෙනවා. ඉතින් ඒව ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරමු. ඔව්. ඒ සම්බන්ධයෙන් ඇත්තටම කතා කරන්න ගොඩාක් කාරණා තියෙනවා. නමුත් මම කෙටියෙන් ඉක්මනට පැහැදිලි කිරීම ටිකක් කරගෙන යන්නම්. දැන් සමහර ගොඩක් මම නම් කියන්නේ මම ලංකාවේ ගොඩාක් රාජ්‍ය ආයතනත් එක්ක වැඩ කරනවා. එතකොට මම දන්නවා ඒගොල්ලන්ගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන දුර්වලකම්. අපි නිකන් මේ විදිහට කතා කරොත් පළවෙනියටම ඒගොල්ලන්ට ප්‍රසම්පාදන ඒ කියන්නේ procurement guideline එකේ තියෙනවා online මම හිතන්නේ ගෙවන්න ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මම දන්න කිසිම රාජ්‍ය ආයතනයක් මේ වෙනකොට මම වැඩ කරන රාජ්‍ය ආයතන 10ක් 15ක් තියෙනවා. එකම රාජ්‍ය ආයතනයක්වත් online payment එකක් process කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට කවුරු හරි local agent කෙනෙක් මේකට සම්බන්ධ කරගන්නවා. right. ඔබ කියන්නේ කෙලින්ම Adobe ආයතනයේම මිලදී ගැනීම හැකියාව තියෙනවා කියලාද? ඔව් තියෙනවා. ඕනම් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වුණාට ඒගොල්ලෝ ඒක එහෙම කරන්නේ නැහැ. Adobeම නෙමෙයි මං කියන්නේ. ඕන ගොඩක් දැන් අපි හිතමු hosting කියලා. ඉතින් hosting කියන එක ඒ procurement guideline එකේ තියෙන විදිහට ගනුදෙනු කරගෙන ගියොත් ඒ මිනිස්සු ඒව කරන්න බයයි. හරි. වෙනම අපි වෙනම කතාවක් කතා කරමු. දැන් Windows license කියන්නකෝ. අපි මෙතන ගණන් කතා කරොත් හරි නෑ වගේද? රේන්ජ් එකක් කියන්න. ඔව්. අපිට සාමාන්‍යයෙන් Windows license එකක් Microsoft කියන ආයතනයෙන් මිලදී ගත්තොත් රුපියල් 15000 12000 10000 15000 අතර ගාණක් තමයි මිල වෙන්නේ. හැබැයි ඊට වඩා ගොඩාක් අඩු ගණන් වලට ඔරිජිනල් ලයිසන් එකක් දෙන්න පුළුවන්. රුපියල් ඊට භාගයකට වගේ. රුපියල් 5000කට දෙන්න පුළුවන්. 2000කට දෙන්න පුළුවන්. හැබැයි මිලදී ගන්නෑ. ඒකට හේතුව ගයිඩ්ලයින් එකේ තියෙන නියෝජිතයාගෙන් මිලදී ගන්න කියලා. නමුත් මේ දෙකම එකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම මිලදී ගන්න පුළුවන්. හැබැයි එහෙම මිලදී ගන්නේ නැහැ. ඔන්න ඒ පළවෙනි කාරණාව. එතකොට පොඩි බාධා කිරීමක් කරන්න වෙනවා. නියෝජිතයාගෙන් මිලදී ගත්තාම මොකක් හරි වැඩිපුර වගකීමක් නිලභාවයක් ලැබෙනව නේද ඒකට? ඔව්. එහෙම එකක් හම්බ වෙනවා. හැබැයි අපි නිකන් මෙහෙම හිතුවොත් ඔව් ඒක හරි. ඒකම වගකීම කියන කාරණාව හරි. නමුත් අපි හිතමුකෝ ඩිජිටල් කී එකක් කියලා. ඉතින් ඒ ඩිජිටල් කී එක කොහොමත් එකයි. ඒ කී එකම තමයි. ඉතින් ඒ කී එක දැන් සාමාන්‍යයෙන් අපි විකුණනවා දැන් සාමාන්‍යයෙන් දවසකට මම කීස් 25 30ක් අතර ගාණක් විකුණනවා. සමහර දවස්වලට කීස් 50ක් විතර විකුණන ලෙවල් තියෙනවා. හැබැයි ඒක genuine Microsoft කී එකක්. අපි ඒක crack කරපු එකක් නෙමෙයි. හැබැයි ඊට ගොඩාක් අඩු ගන්න. නමුත් රාජ්‍ය ආයතන ඒක කරන්නේ නැහැ. මම කියන්නේ එතනින් ඒක කරන්නේ නැති එකේ ඒගොල්ලන්ට ලොකු පාඩුවක් වෙනවා කියලා කියන්නේ. ඒක ආයසරයක් කතා කරන්නේ ඒක දේශපාලන මොනොපොලි එකක්. ඒ කියන්නේ රටේ ධනය අපිට ඊට අඩු ගානකට කරගන්න තියෙන දේ අර මේ procurement guidelines නිසා ලොකු ප්‍රමාණයක් මේ නාස්ති වෙනවා කියන්නේ. නාස්ති වෙනවා. ඉතින් එච්චර එපා. අපි මේ මෙහෙම හිතන්නකෝ සරල සිද්ධියක් ඉතින්. රජයේ එනවා procurement මොකක් හරි නීතියක් Linux use කරන්න කියලා. Linux ම නෙමෙයි අපි නමක් නොකියමුකෝ. Free and open source softwares use කරන්න කියලා. ඉතින් ඇයි බැරි? මං අහන්නේ Microsoft වලින් කරන්න පුළුවන්. Free ඒවායින් කරන්න බැරි. මොනවද තියෙන්නේ?
රාජ්‍ය ආයතනික මට්ටමින් එදිනෙදා එදිනෙදා මට්ටමේ මං හිතන්නේ නෑ කිසිම දෙයක් එහෙම මට්ටමින් තියෙනවා. ගොඩම තියෙන ඩොකියුමන්ට් ප්‍රොසෙසින් වගේ වැඩ. ඔව් මිලියන බිලියන ගාණක් අවුරුද්දකට ඉතුරු කරගන්න පුළුවන්. අන්න ඒවයි ඇත්තටම පොලිසි මේකින් ඩිසිෂන්ස් විදිහට අපි ගන්නවා නම් ගන්න ඕන තීරණ. නිකන් ලොකු ආයතනයක් ගත්තොත් සාමාන්‍යයෙන් සමහර රාජ්‍ය ආයතන තියෙනවා මම මේන්ටේන්ස් කරන ඒගොල්ලන්ගේ මැෂින්ස් 400 600 තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලයිසන්ස් ගත්තොත් එහෙම ඒ ගාණෙන් වැඩි කරලා බැලුවොත් ඔෆිස් එන්ටර්ප්‍රයිස් එඩිෂන් එකක් සාමාන්‍යයෙන් රුපියල් 43000 44000 අතර ගාණක් වගේ වෙනවා ඔෆිස් එන්ටර්ප්‍රයිස් එඩිෂන් එක. හැබැයි අපි ඕපන් සෝස් එකකට ගියොත් ඊටාම පොඩි මුදලකට ඒ වැඩේ කරගන්න පුළුවන්. එකම ඌමනාව වෙන්නේ සපෝට් සර්විස් එකක් ළඟින් තියාගන්න එක විතරයි. මැෂින් 5600කට එක ලිනක්ස් දන්න කෙනෙක් දෙන්නෙක් හිටියනම් හොඳටම ප්‍රමාණවත්. එතකොට ඔය ගොඩක් ගැටලු මතුවෙන්නේ ඩ්‍රයිවර්ස් ප්‍රශ්නයන්නේ. නමුත් ඒක ඉස්සර තිබුණ ගැටලුවක්. නමුත් දැන් වෙනකොට ගොඩාක් හાર્ඩ්වෙයාර් ලිනක්ස් ඕපන් සෝස් සපෝට් කරනවා. ලිනක්ස් වල කොටින්ම උබුන්ටු වල සපෝට් කරනවා. ඉතින් උබුන්ටු කියන්නේ ගොඩාක් සපෝට් දෙන එකක්. ඉතින් ඕන printer එකක් හැම එකක්ම වගේ සපෝට් කරනවා. ඉතින් ඕක හොඳ තීරණයක් ගන්නව නම් ඒ කියන්නේ ජාතික මට්ටමින් ගන්නවා නම් එතකොට ලොකු ගාණක් ඉතුරු වෙනවා. ඊළඟට හරි hina යන කාරණාවක් තියෙන ওই procurement වල දැනටත් අපි රජයේ ප්‍රෙපෙයාර් එකක් මේ කරන ගමන් මම උදේට කර හිටියේ. අපි හිතමුකෝ printer එකක් කැඩුනා කියලා. කැඩුනා. ඒගොල්ලෝ කියන්නේ quotation 3ක් හෝ 4ක් කෝල් කරන්න කියලා. ඉතින් පළවෙනියටම printer එක කැඩුනට පස්සේ කවුරු හරි ඇවිල්ලා ආයතනයකින් ඇවිල්ලා මේ printer එක ගලවන්න ඕන. එහෙම නැත්නම් මේ printer එක අරන් ගිහිල්ලා ගලවලා බලන්න ඕන මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් laptop එකකුත් එහෙම තමයි. ඇත්තටම කියනවා නම් මෙහෙම එළියෙන් බලපු ගමන් laptop එකේ මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්න බෑ. machine එක restart වෙනවා කියලා හිතමුකෝ. හැබැයි restart වෙන්නේ motherboard එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. RAM එකේ ප්‍රශ්නයක් හින්දා වෙන්න පුළුවන්. software ප්‍රශ්නයක් හින්දා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. මේක restart වෙනවා. එතකොට මේක හොයන්න එයා ඒක අරන් යන්න ඕනේ. අරන් ගිහිල්ලා බලවන්න ඕනේ. ගලවලා අපි හිතමුකෝ ඒ කෙනා බොහොම ප්‍රොෆෙෂනල් ජෙනුයින් ට්‍රැක්ට් එකක් ආයතනයක් ඕගනයිසේෂන් එකක් වුණොත් හොඳයි. ඉන්ස්ටිටියුෂන් එකක් වුණොත්. හැබැයි එයා RAM දෙකක් තියෙන එකක් ගලව ගන්නවා. ගලවලා පිච්චිච්ච RAM එකක් දානවා. ඒකලා ආපහු ආයතනයට ගෙනත් දෙනවා. මේකට මෙච්චරයි කියලා. ඊට පස්සේ එහෙම කරාට පස්සේ ඊළඟ තැනට ගෙනියනකොට අර කොටේෂන් එක ගණන් වැඩි වෙලා. ඇයි ඒ? කලින් එක්කෙනා මොකක් හරි කැලලක් හොරකම් කරලා. දැන් ඔය process එකේ යනකොට ආයතන 4කට මේක ගෙනියනවා කියලා කියන්නේ මේ printer එකේ හෝ laptop එක 4 සැරයක් ගැලවිලා. ඉතින් මේක ප්‍රායෝගික නෑ. ඉතින් ප්‍රායෝගික නෑ. ඉතින් ඒක නිවැරදි වෙන්න ඕන. නිවැරදි වෙන්න ඕන ක්‍රමවේදයක් අතර මේ මගේ අදහසක් අනුව නම් centralized government consultation service එක මොකක් හරි හැදෙන්න ඕනේ. මම හිතන්නේ මිස්ටර් සංජය දවසක් අපි කතා කරා ඒ වගේ සොලියුෂන් එකක් තමයි ඉක්ටා කියන එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ඒක සිද්ධ වෙනවද නැද්ද කියන එක නම් ඇත්තටම පෞද්ගලිකව මට හිතන්න අමාරුයි ඒ ක්‍රියා. ඒගොල්ලෝ පොලිසි මේකින් මේ ඕගනයිසේෂන් එකකටත් වඩා පොඩක් මාකටිං පැත්තේ රන් වෙන ඕගනයිසේෂන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇත්තට මම වගකීමෙන් කියන්නේ. ඒ හින්දා ඒගොල්ලෝන්ගේ අතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් රජයේ ආයතනවල අපේ ලංකාවේ මේ procurement වල තියෙන වැරදි හින්දා ලොකු වියදම් දරනවා රජයේ ආයතන ඊට වඩා ගොඩාක් අඩුවෙන් කරගන්න පුළුවන්කම තිබෙදී. තව උදාහරණයක් මම කියන්නම්. අපි printer එකක් සැලකමුකෝ නිකන් Samsung හරි මොන හරි printer එකක් Canon හරි Samsung හරි ඒගොල්ලොන්ගේ ඒජන්තවරු කියනවා මේකට ඔරිජිනල් ටෝන් එකම දාන්න ඕනේ. එහෙම නැත්නම් මේක පිච්චෙනවා. එහෙම නැත්නම් මේකට වොරන්ටි දෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම මම දන්න තරමින් මම දැනුමේ ප්‍රමාණය හැටියට ලෝකේ තියෙනවනේ ජාවාරම් කියලා જાතියක්. එකක් කුඩු අනිත් එක ආයුධ අපි බෙහෙත් මෙඩිසින් කියන්නේ ජාවාරමක් හැටියට සලකන එක. ඒ තරම්ම ඒකේ ලාභ දිනනවා. ඒ වගේම ජාවාරමක් තමයි තීන්ත. තීන්ත ලීටරයක් හදන්න යන්නේ 7 ගාණක්. හැබැයි තීන්ත මිලිලීටර 10ක් තියෙන කාටරිජ් එකක් විකුණන රුපියල් 2500යි 2800යි 3000යි වගේ ගණන් වලට. ඒ කියන්නේ ඒකෙන් හම්බෙන ලාභය
එක ගුණයක් දෙගුණයක් තුන් ගුණයක් නෙමෙයි. අර ලෙනින් සමාජවාදී කියලා තියෙනවනේ එක ප්‍රමාණයක් තියෙනවා ඊට ප්‍රමාණයට වඩා ලාභ ගන්නවා නම් ඒක බිස්නස් එකක් නෙමෙයි. ඈ? සූරා කෑම. ඒ වගේ කියලා. මේකෙන් සමහරකට 100 ගුණයක් 10 ගුණයක් ලාභ දිනවා. ඒක ජාවාරම. ඉතින් එතකොට ඒ තින්ත ලීටරයක් හදන්න යන මුදලයි සහ ඒගොල්ලෝ ඒකෙන් තමයි සල්ලි හම්බ කරන්නේ. ඒගොල්ලෝ කියනවා දැන් අපි 85 ලෙනින් නෙමෙයි කාල් මාක්ස් ලෙනින් නෙමෙයි. හරි ඕකේ මම කවුරු හරි. ඉතින් එතකොට ඒගොල්ලෝ කියනවා මේක ඔරිජිනල් ටෝන් එකම දානවා. ඒක දැම්මේ නැත්නම් මේකට වොරට දෙන්නේ නැහැ. එහෙම උදාහරණ ගොඩාක් කියන්න පුළුවන් ප්‍රායෝගික වෙන සහ සිද්ධ වෙන නමුත් ඒවා නංගම් කියන්න වෙන හින්දා නිකන් පොඩි මාකටිං කැලලක් කරන හින්දා මම ඒක කියන්නේ. මේ එතකොට නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි සමහර ආයතනත් එක්ක ඇග්‍රීමන්ට් සයින් කළා මෙන්න මේ විදිහට. ඕගොල්ලන්ගේ printers ටික අපිට දෙන්න අපි compatible toners දානවා. ඔරිජිනල් ටෝන් එක රුපියල් 10000යි compatible ටෝන් එක 1800යි. නැත්නම් 2000යි. එතකොට පස් ගුණයක් ගණන් අඩුයි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි ෆ්‍රී රිපෙයාර් කරනවා. අපි ෆ්‍රී සර්විස් කරනවා. හැබැයි ඒත් මේ රජයේ ආයතන ඒක කරන් දෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒජන්තවරුන්ගෙන්ම ගත යුතුයි කියලා ප්‍රොකියුමන්ට් එකේ තියෙනවා. එතකොට ඉන්න නිලධාරීන්ට මේ බලයක් නැද්ද? බලයක් තියෙනවා. සමහර නිලධාරීන් නම කියන එක හරි නෑ. මම වැඩ කරන සමහර රාජ්‍ය ආයතනවල ඉන්නවා නිලධාරීන් බොහොම කෙලින් වැඩ කරන කිසි ප්‍රශ්නයක් නැහැ මිස්දුලික. ඔයා මේක අපිට මෙහෙම කරලා දෙන්න. අපි ඒකේ වගකීම ගන්නවා. බය වෙන්න එපා ඔයා කරලා දෙන්න. ඒ කියන්නේ තේ එකක්වත් නොඉල්ලපු බොහොම අවංක රාජ්‍ය නිලධාරීන් අපිත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිලධාරීන් ඔය වගේ තීරණ අරගෙන කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ධනෙ ඉතුරු කරලා තියෙනවා. අපෝයෝ බොහොම ලොකු ධනයක් ඉතුරු කරලා තියෙනවා. මමම සමහරකට යෝජනා කරලා තිනවා. ඕක මිස්ටර් අපි හිතමුකෝ X කියලා. මෙන්න මේක මෙහෙම කරන්න සර්. මේ විදිහ කරන්න. එතකොට ඔයාලට ඉතුරු වෙන මුදල ගොඩාක් ලොකුයි. හරි එහෙනම් අපි ඒක එහෙම කරමු. ඊළඟට තමයි දැන් අපි printer එකක් මොකක් හරි ආයතනයට ගන්න ඕන කියලා හිතමුකෝ. එතකොට ඒගොල්ලන්ට ස්පෙસિෆිකේෂන් එකක් ඕන. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට ඕන print එක මොකක්ද කියලා. ඒගොල්ලෝ කරන්නේ අර ICTA එක වගේ මොකක් හරි ආයතනයකට කමක් නැහැ නේද මම ඒක ඕපන් කිව්වට. කියන්න. ඉක්ටා වගේ ආයතනයකට දෙනවා ඔන්න අපිට මේ ස්පෙක් එක ඕන කියලා. ඒගොල්ලෝ කරන්නේ හැමෝම නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ මොකක් හරි ආයතනයකට යවනවා ඕගොල්ලන්ගේ තියෙන printer එක මොකද්ද? ඒගොල්ලෝ දෙනවා ඒ ආයතනයේ තියෙන ස්පෙක් එක. එතකොට මේගොල්ලෝ යවනවා මේ ආයතනෙට මෙන්න මේ ස්පෙක් එක තමයි ඕන කියලා. ඒ ඇත්තටම ටාගට් කරලා තියෙන්නේ තවත් මාකටිං කරන ආයතනයක මේ printer එක. එතකොට ඒක ටෙන්ඩර් කරපුවාම ඒ ටෙන්ඩර් එක ස්පෙસિෆිකේෂන්ස් හදලා තියෙන්නේ ටාගට් කරපු printer එක. ඉතින් ඒ printer එක විතරයි ගන්න පුළුවන්. ඉතින් මේවා අක්‍රමිකතා. එතකොට ඒ අක්‍රමිකතා ඇත්තටම ඉස්සරහට හැදෙන්න තව කාලයක් යයි. දැන් අපි හිතමුකෝ අපි ගිහිල්ලා සමහර ක්ලයන්ට් වලට කියනවා නෑ එපා මොකටද එක මැෂින් එකකට එක printer එක ගානේ. ඔයගොල්ලෝ රජයේ ආයතනයකට අපි ගිහිල්ලා බැලුවොත් ගොඩාක් වෙලාවට මැෂින් දෙකකට තුනකට එක printer එක ගානේ තියෙනවා. මොකටද? ඒගොල්ලෝ නෙට්වර්ක් ගැන දන්නේ නැහැ. සෙන්ට්‍රලයිස් මැනේජ්මන්ට් ගැන දන්නේ නැහැ. එතකොට ඒ ආයතනවල IT ගැන බොහොම සරල දැනුමක් තියෙන කට්ටියවත් නැහැ. නිකන් අපි සරලව ගත්තොත් එහෙම වෛරස් ගාඩ් එකකට රුපියල් 1000 ගාණක් වියදම් කරන වෙලාවේ Linux දැම්මනම් ඒ ප්‍රශ්නෙත් එතනින් ඉවරයි. සමහරක් වෙලාවට ඒගොල්ලෝ දන්නේ නැහැ ලයිසන් වර්ෂන් එකක් මිලදී ගත්තට පස්සේ ඩිෆෙන්ඩර් කියලා වෛරස් ගාඩ් එකක් ඒකේ තියෙනවා. ඒ ප්‍රමාණවත්. එතකොට වැඩිම වෛරස් ප්‍රමාණයක් එන්නේ යූසර්ගේ මිස් මැනේජ්මන්ට් හින්දා. යූසර් දන්නේ නැති හින්දා. එහෙම නැතුව ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. වෛරස් කවුරු හෝ ඒව ඔතෙන්ටිකේෂන් ගන්නවා. ඉතින් ඒ ඔතෙන්ටිකේෂන් එක යූසර් දෙනවා නම් තමයි මේ වෛරස් එක ඇටැක් කරන්නේ. ඉතින් ඇත්තනම කියනවා නම් දැන් අපි සිකියුරිටි ගැන කතා කරොත් අපි මම ගොඩක් කලකට පළවෙනියටම ආයතනයක් බාරගත්තොත් මේන්ටෙනන්ස් වල මම පළවෙනියට කරන්නේ ට්‍රේන් කරන එක. පැය දෙකක තුනක ට්‍රේනින් එකක් හොඳටම ප්‍රමාණවත් ඒ ආයතනයේ ආරක්ෂා කරන්න. බේසික්ම ලෙවල් එක අපි කතා කරොත් යූසර් ලෙවල් සිකියුරිටි තියෙනවනේ. ඉතින් යූසර් කෙනෙක් විදිහට ලොග් වුණොත් ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රිවිලේජස් නැතුව ඉතින් එතනෙම ඇති 99%ක්ම ආරක්ෂා වෙලා. ඇඩ්මිනිස්ට්‍රේටර් දැන් අපි ගොඩාක් වෙලාට එහෙම කරපු ගමන් එක ලෙවල් එකකින් උඩ රාජ්‍ය ආයතනවල එහෙම එක ලෙවල් එකකින් උඩ බෑ මට ඇඩ්මිනිස්ට්‍රේටර් ලොග් වෙන්න ඕන. ඇයි? ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මම යාට කියනවා නෑ ඔයා ලොග් වෙන්න යූසර් විදිහට. ඔයාගේ ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් එක මේක ටිකක් කම්ප්ලිකේටඩ් පාස්වර්ඩ් එකක්.
මොනවා හරි රන් කරන්න ඕන නම් right click කරලා run as administrator කරලා ඒක run කරලා install කරගන්න. password එක ගහලා. නෑ. ඒක කැමති නෑ. නෑ මම administrator විදිහට log වෙන්න ඕනේ. ඒ කියන්නේ එතන තියෙන්නේ මේවා මේ ඇත්තටම මේ අත්දැකීමෙන් කියනවා මේ නිකන් හිතලා කියනේව නෙමෙයි. එතකොට සෑහෙන ලොකු ගැටලු මතුවෙනවා. ඉතින් ආරක්ෂාව එතනම ඉවරයි. ඉතින් මම කියන්නේ ඒවා ඒ විදිහට නැතුව වෙන ක්‍රම හොඳටම තියෙනවා මේ රාජ්‍ය ආයතන වලට ඒක මැනේජ් කරන්න. මුදල් පැත්තෙන් ගත්තොත් මිලියන ගාණක් ඉතුරු කරන්න පුළුවන් සමහර පොලිසි ඩිසිෂන්ස් වලින්. පොඩි දේවල් වෙනස් කරන්න ඕන. ඉතින් ඒකට දැනුම තියෙන එක්කෙනෙක් හිටියනම් ඇති. ඒ ආයතනය ඇතුලේ දැනුම තියෙන එක්කෙනෙක් හිටියනම් ඇති. එයා ගන්න තීරණ වලින් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඔය ගොඩාක් වෙලාවට හොස්ටිං එහෙම මම දන්න තරමින් ලංකාවේ හොස්ටිං කම්පැනිස් ලංකාවේ හොස්ටිං කරන කම්පැනිස් එකයි හෝ දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකල් හොස්ටිං කරන ඒවා. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් එහෙම කරනවා. ඉතින් ඒ වගේ තියෙන හොඳ නරක පැති ගොඩාක් තියෙනවා. සල්ලි එළියට යනවා තමයි. නමුත් විසඳුම් නොදන්න හින්දා සොලියුෂන් නොදන්න හින්දා ගොඩාක් ලොකු මුදල් ප්‍රමාණයක් අපත යනවා රාජ්‍යංශවල. ඒකට හේතුවම තමයි දැනුම නැතිකම, දැනුම නොදන්නාකම කියන අදහස තමයි මගේ ඇත්තටම තියෙන්නේ. එතකොට මූලික වශයෙන් ඔබේ විසඳුම වෙන්නේ අර කන්සල්ටිං ෆර්ම් එකක්. එහෙම නැත්නම් කන්සල්ටේෂන් ගෲප් එකක් වගේ දෙයක් හදන එක. එහෙම නැත්නම් දැනට ඒ කාර්යභාරය කරන්න යම්කිසි රාජ්‍ය ආයතනයක ස්ථාපිත වෙලා තියෙනවා නම් ඒකේ ඔරිජිනල් ඒ කියන්නේ මූලික අරමුණට නැවත රැගෙන ඒම. ඒ වගේ අදහසක් තමයි ඔබ කර කියන්නේ. හොඳයි. මේ සම්බන්ධයෙන් ශවින්ටත් යම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි සාකච්ඡාව අවසන් කරමු ඒ අදහසින් පස්සේ. මට අතන අවසාන වශයෙන් කියන්න ඕන දේ තමයි මේක අපි මධ්‍යස්ථව ඉඳලා දකින්න ඕන දෙයක්. මොකද මේක අපිට අන්තගාමී වෙලා කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මාතෘකාවේ සෑහෙන්න පැති ගොඩක් තියෙනවා කතා කරනවා නම් කතා කරන්න. මේක ඒ වගේම ග්‍රේ ඒරියාස් ගොඩක් තියෙනවා. හැමදේම black and white නෑ. ඉතින් ඒ දේවලුත් එක්ක දැන් අපි කලින් කතා කරා වගේ මේ ට්‍රැක් කරන එක සමහර අවස්ථාවලදී ඒ ආයතන විසින්ම එන්කරේජ් කරන වෙලාවල් තියෙනවා. මොකද ඒගොල්ලන්ට පහසුවෙන්ම නවත්තන්න පුළුවන්කම තියාගෙන හැබැයි ඒවත් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් උත්සාහ කරන්නේ මිනිස්සුන්ව ඒගොල්ලන්ගේ සර්විස් එකට පුළුවන් තරම් බඳව ගන්න සහ ඒක ඇතුලේ තියාගෙන. ඒ වගේ පැති තියෙනවා. ඊට අමතරව දැන් ඔය වගේ කොහොම වුණත් කොහොම වුණත් අපිට කියන්න බෑ අපිට ඕන තරම් තිබ්බට මේ නිදහසට කාරණා තිබ්බට අපි කරන්නේ හොරකමක් නම් ඒක හොරකමම තමයි. ඒක අපිට විවිධ හේතු තියෙන්න පුළුවන්. මොන හේතුව තිබ්බත් අපි කරන්නේ හොරකමක් නම්, කරන්නේ වැරද්දක් නම් ඒක අනිවාර්යෙන් වැරද්දක්. මොකද අපිට කියන්න බෑ දැන් උදාහරණයක් විදිහට නිකන් වේග් පුළුල් උදාහරණයක් ගත්තොත් අපි හිතන්න කෙනෙක් මේ මිනිස්සෙක් මරනවා. එතකොට එහෙම මරලා ඊට පස්සේ තව කෙනෙක්ට කියන්න බෑ අන්න අරයා කරපු නිසා මේක කරන්නේ කමක් නැහැ කිය. ඉතින් සිස්ටම් එක ඇතුළේම අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ කොහොම අඩුපාඩු තිබ්බත් අවසානයේ අපි වැඩ කරද්දී එතිකල් විදිහට වැඩ කරන්න උත්සාහ කරන්න ඕන. තව පුංචි දෙයක් මේකත් එක සඳහන් කරන්න ඕන මේ තරමක් වෙලාව ගන්නවා මේකට. අපි දැන් මේක පාවිච්චි කරන ප්‍රොෆෙෂනල් වැඩ කරන්න නම් විශේෂයෙන්ම දැන් මගේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඩිසයින් ඉන්ඩස්ට්‍රි එකේ අපි මේක පාවිච්චි කරලා ව්‍යාපාරවලට විසඳුම් දෙනවා. කියන්නේ අපි තව ව්‍යාපාරයකට සර්විසස් සේවා සපයනවා. ඒ අවස්ථාවල් වලදී විශ්වාසය කියන ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපි වැඩ කරන විදිහ අපේ වර්ක් එතික්ස් මොනවද කියලා විශේෂයෙන්ම වැදගත්. එතකොට මේ දැන් හිතන්න අපි වැඩ කරද්දී ෆොන්ට් එකක් වුණත් අපි ඒක සල්ලි දීලා ගන්න නැත්තම් ඒකත් එහෙම නැත්නම් ඩිසයින් මොනවා රිසෝසස් අපිව සල්ලි දීලා ගන්න නැතුව ඒවත් හොරෙන් ගන්නවා. අපි සොෆ්ට්වෙයාර්ස් ක්‍රැක් කරලා පාවිච්චි කරනවා නම් එතන අපේ ඇටිටියුඩ් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කෙනෙක්ට උනා ස්ටොක් වීඩියෝ ඔව් ස්ටොක් ඉමේජස් ඒ වගේ පාවිච්චි කරද්දී නොමිලේ සමහරු අර හොරකම් කරලා ගන්න අවස්ථාවල් තියෙනවා. එතකොට දැන් හිතන්න මම ඔබට ඔබ දැන් සංජය මහත්මයා කියන්නේ ව්‍යාපාරයක් මෙහෙවන කෙනෙක්. එතකොට ඔබ මාව හයර් කරනවා යම්කිසි සේවාවක් ලබා ගන්න. එතකොට මම වැඩ කරද්දී අර වගේ මේ අන්එතිකල් වැඩ කරනවා නම් ඔබට උනත් සමහර විට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ මනුස්සයා මට උනත් වංචාවක් කරන්න පුළුවන් නේද කියලා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ අර අපි තුල අපේ කැරක්ටර් එක, අපේ ඇටිටියුඩ්ස්, අපේ මයින්ඩ්සෙට් එක මෙන්න මේ වගේ ගොඩක් දේවල් පෙන්눔 කරනවා අපි වැඩ කරන විදිහේ. ඉතින් විශේෂයෙන්ම දැන් අපි ඉගෙන ගන්න පැත්තකින් තියෙන නමුත් වැඩ කරන අය ගත්තොත් ප්‍රොෆෙෂනල් විදිහට ආදායමක් ලබන කෙනෙක් නම් හොරකම් කරලා ගන්න එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි සහ අපි කවුද කියන එක ඒකෙන් අනිත් අයට
පෙන්නුම් කරනවා මේ අපිට අර බලන්න පුළුවන් මේ සියුම් තැන් මිනිස්සෙක්ගේ ඇටිටියුඩ් එක මොන වගේද කියලා බලන්න පුළුවන් සියුම් තැන්. ඉතින් ඔය වගේ දේවලුත් තියෙනවා මේක ගැන කතා කරලා. දැන් ඒක අර ගොඩක් පුළුල් දේවල් තියෙන අපිට විවිධ පැති තියෙනවා මේක ගැන කතා කරද්දි කොහොම හරි අපි කරන්නේ වැරද්ද නම් ඒක වැරද්දමයි. ඉතින් අපිට අතර මේ 2010 නෙමෙයි මේ 2021 2010 නම් අපිට සෑහෙන අභියෝග තිබ්බ මේ වගේ වැඩ කරද්දි. හැබැයි 2021 අපිට සෑහෙන සොලියුෂන්ස් තියෙනවා විසඳුම් තියෙනවා මේකට මේ ආදේශක ක්‍රම තියෙනවා අපිට වෙනත් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අතරම ඔෆිස් පැකේජ් එකට විතරක් අපි සීමා වෙන්න අවශ්‍ය නැහැ. දැන් මම අවුරුදු කිහිපයක් තිස්සේම පාවිච්චි කරන Google එකෙන් දෙන ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් ටික. Google Docs, Sheets, Slides ඒ ටික. ඉතින් එතකොට ඇයි අපි කෙනෙක්ට මුදල් ගෙවන්න කැමති නැත්නම් ඒ හරි ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක හැදිලා තියෙන්නම මුදල් ගෙවන්න අකමැති වගේ නම් ඒගොල්ලන්ට පුළුවන් ඔය වගේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න. නමුත් එහෙමත් නැහැ. ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අර වගේ අර එක සිස්ටම් එකකට පුරුදු වෙලා ඒකටම බැඳිලා ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒකත් ඇත්තටම අර ආයතනවල පාවිච්චි කරන එක්තරා ටෙක්නික් එකක්. ඉතින් පේමන්ට් මෙතඩ්ස් තියෙනවා අපිට ඕනනම් පුළුවන් සමහර සර්විසස් වල ඒගොල්ලෝ ඩිස්කවුන්ට්ස් දෙනවා. අපිට පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා ඒ වගේ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් විකල්ප නැතුව මේ විශේෂයෙන්ම 2021 අපිට විකල්ප තියෙනවා. වෙලා තියෙන්නේ අපි ඒවට යොමු වෙන්නේ නැති එක. අපි කොහොම කිව්වත් මොන විදිහක අපි නිදහසට සාධාරණීකරණය කරත් අවසාන වශයෙන් අපි කරන්නේ හොරකමක් නම් ඒක හොරකමක් නයි. හොරකමක්මයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ නැති පැත්තක් මෙතෙන්දී අවධාරණය කරා. මොකද අපි පාවිච්චි කරන අපේ වැඩවලදී අපේ ඇටිටියුඩ් එක රිෆ්ලෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඒක පේන්න ගන්නවා අපේ ක්ලයන්ට් අපි තව කෙනෙකුට ගෞරව කරන්නේ නැත්නම් එහෙම නැත්නම් තව කෙනෙකුගෙන් යම් කිසි දෙයක් එහෙම හොරකම් කරලා ගත්තා නම් රත් ඒ දේම කරන්න පුළුවන් කියන එක. ඒක තමයි වැදගත් පොයින්ට් එක. එහෙනම් බොහොම ස්තුතියි ඔබ දෙවලටම අපි පැයකට ආසන්න කාලයක් කතා කරා විවිධ දේවල් සම්බන්ධයෙන් මේ IT ශාස්ත්‍රයේ. ඉතින් මේ සාකච්ඡාව බලන්න ඉන්න ඔබ මේ සම්බන්ධයෙන් දරන ආකල්පය ශිෂ්ට විදියට පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒක හොඳ වටිනා අදහසක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපි ඒ සම්බන්ධව වෙනම සංවාදයක් ගොඩනගමු. එහෙනම් ඔබ දෙවලටම බොහොම ස්තුතියි මේ අද දවසේ මේ වැඩ රාජකාරීත් සමග අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් අයබෝවන්. බොහොම ස්තුතියි වගේම අදත් ආරාධනා කරාට මේ සම්බන්ධව කතා කරා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තොලිකෝ.